හරි. ඉතින් පහුගිය සතියේ පුතේ අපි කතා කරේ මෙන්න මේ කියන පාඩම. එතකොට මේ තියෙන ඍජු කතනය සහ වක්‍ර කතනය පහුගිය සම්මන්ත්‍රණයේදී අපි කතා කරේ මේක. ඍජු කතනයෙන් වක්‍ර කතනයට කොහොමද වැකියක් පරිවර්තනය කරන්නේ? සහ මේකට අදාළ කරන නීති රීති මොනවද? ඕකයි අපි කතා කරේ. ඒ නිසා පුතේ පළවෙනි දේ තමයි ඩිරෙක්ට් ස්පීච් කියන්නේ මොකක්ද? ඩිරෙක්ට් ස්පීච් කියන්නේ යම්කිසි පුද්ගලයෙක් කරපු ප්‍රකාශය ඒ පුද්ගලයාගේම වචන වලින් අපි ලියනවා නම් ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ. මේකට අපි කියන්නේ ඩිරෙක්ට් ස්පීච් කියලා. ඒකම ඉන්ඩිරෙක්ට් ස්පීච් කියලා අපි කියනවා. වක්‍ර කතනය කියලා අපි කියනවා. අදාළ පුද්ගලයාගේ වචන වලින් නැතුව, ඒ පුද්ගලයා කිව්ව වචන වලින් නැතුව ඒක වෙන විදියකට වාර්තා කිරීම. වක්‍ර කතනය. ඒකෙදි පුතේ වෙන්නේ ඍජු කතන වැකියක් වක්‍ර කතනයට හැරවීම තමයි ඔබට විභාගෙදි ලැබෙන්නේ. එතකොට මේ ඍජු කතන වැකිය වක්‍ර කතනයට හැරවෙනකොට වෙන පළවෙනි දේ තමයි ඉන්වර්ටඩ් කමාස් වලට එළියෙන් ඉන්න කොටස හැමම ලියන එක. ඉන්වර්ටඩ් කමාස් වලට එළියෙන් ඉන්න කොටස හැමම ලියනවා. ඒකෙන් පස්සේ මේ අයින් කරන ඉන්වර්ටඩ් කමාස් වලට අපි ආදේශ කරනවා that කියන පදය. that ආදේශ කරා. ඒකෙන් පස්සේ කරන දේ තමයි මෙන්න මේ තියෙන ප්‍රකාශනය. මෙන්න මේ තියෙන ප්‍රකාශනය එහෙම නැත්නම් ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ තිබිච්ච ප්‍රකාශනය නීති රීති අනුව වෙනස් කිරීම. නීති රීති අනුව වෙනස් කිරීම. එතකොට පුතේදුවේ අපි කරන්නේ මේ you කියන එක අපි තේරුම් ගන්නවා කාටද මේ කියන්නේ. හරි සර්වනාම වෙනස් වීම කතා කරා. මෙතෙන්දි වෙන්නේ නීති රීති අනුව වෙනස් කරන එක. ඒ නීති රීති මොනවද කියලා මම දැන් මතක් කරනවා චුට්ටක්. ඒකෙදි පුතේ මේ she said අය කියනවා you are lucky. දැන් මේක අය මේ ඉන්නේ අය කියන්නේ මට you are lucky. ඔයා වාසනාවන්තයි. එතකොට මේක මමනේ අහන්නේ. මම ඕක ගිහින් තව කෙනෙකුට කියන්නේ she said that. අය කිව්වා මෙහෙම මම වාසනාවන්ත වුණා කියලා. ඒ නිසා මෙතනදි මේ you කියන එක I වෙනවා. ආ කියන එක පුතේ verse වෙනවා. හේතුව තමයි I එක්ක පාවිච්චි කරන අතීත ස්වරූපය. was verb වලින් was. be verb එක තමයි was. එතකොට you are lucky මේක එන්නේ I was lucky කියලා. හරි. ඕක තමයි පුතේ ඍජු කතනයෙන් වක්‍ර කතනයට පරිවර්තනය කිරීම කියලා අපි කියන්නේ. හරිද? එතකොට මෙන්න මේකෙදි මෙන්න මේ කතා කරන පාඩමේදී මේ ටික සරලයි. එළියේ ඉන්න එක්කෙනා එළියෙන්ම ලිව්වා. ඒක හරි. ඉන්වර්ටඩ් කමා සයින් කරනවා ඒ වෙනුවට that ආදේශ කරා. ඒක හරි. මෙන්න මේ ප්‍රකාශනය වෙනස් වෙන විදිය තමයි අපි බලන්න ඕන. හරිද? ඔය කියන ප්‍රකාශනය වෙනස් වෙන විදිය තමයි අපි බලන්න ඕන. එතකොට පුතේ බලමු මේ ප්‍රකාශනය වෙනස් කරන විදිය මොකක්ද කියලා. හරිද? ඒ නීති රීති මොනවද කියන එක බලමු. හරි. පළවෙනියට පුතේ වෙන වෙනස් වීම තමයි tenses changes. පළවෙනි එක tense එක වෙනස් වෙනවා. tense එක වෙනස් වීම අංක 1. අංක 2 තමයි time words වෙනස් වීම. කාලවාචී පද වෙනස් වීම. අංක 3 තමයි modal verb වෙනස් වීම. සහ අංක 4 තමයි මේ modal verbs tense එක time word එක ඔක්කොම වෙනස් වුණාට පස්සේ අපි pointer word වෙනස් කරනවා. හරි pointer words දැක්වීමේ පද වෙනස් කරනවා. ඒ වගේම pronouns වෙනස් කරනවා. pronouns වෙනස් කරනවා. මේ තියෙන සර්වනාම පද. හරිද? එතකොට දරුවනේ මෙන්න මේකෙදී අපි tense එක change වෙනවා කියලා කියන්නේ. මේ කියන tense එක වෙනස් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ වෙනස් වීම ටික තමයි වෙන්නේ. හොඳට බලා ගන්න. මෙන්න මේක සරලවම කියලා දෙන්න හදන්නේ. am is are මෙන්න මේ වචන තිබුණොතින් පුතේ දුවේ අපි මේක වෙනස් කරනවා was සහ were බවට. හරිද? am is are තිබුණොතින් අපි මේක වෙනස් කරන්නේ was සහ were බවට. ඒක තමයි පළවෙනි වෙනස් වීම. හරි. ඕක තමයි පළවෙනි වෙනස් වීම. am is are තිබුණොතින් අපි මේකෙදි was were බවට වෙනස් කරනවා. ඒ වගේම පුතේ යම් කිසි විදියකින් was hari were hari තිබුණොත් දැන් මේ කියන්නේ tenses changes හරිද? ඕකෙදි පුතේ මෙහෙමයි. අපි කතා කරා tense එක වෙනස් වීම මෙන්න මෙහෙම. හරිද? දරුවන්ට මම ඒක පෙන්නන්නම්. tense එක වෙනස් වෙනවා කියන එක අපි කතා කරේ මෙන්න මෙහෙම. එතකොට ඔන්න ඔය පේන විදියට. හරිද? එතකොට මෙන්න මේකේ මෙන්න මේක තමයි පුතේ tenses වෙනස් වීම. tenses changes කියලා කියන්නේ. හරිද? එතකොට මේක ඔයාලට පේනවා පුතාලා දුවලට present tense තියෙන එක past tense වලට වෙනස් වෙලා. ඇත්තටම වෙනස් වෙලා තියෙන්නේ මොකක් විතරයිද? ඒ නිසා දරුවෝ කෙටි සටහන විදියට දා ගන්න ඕනේ මෙන්න මේක. මේ am is are කියන එක
was were වලට වෙනස් වුණා කියන එක මතකයේ තියාගත යුතුයි. ඊළඟ එක පුතේ present verb එක වර්තමාන ක්‍රියාව past verb එක බවට වෙනස් වුණා කියන එක මතක තියාගන්න ඕන. හරිද? ඊට පස්සේ ඔය දරුවන්ට පේනවා ආයි මෙතෙන්දි වෙනස් වෙලා තියෙන්නේ am නිසා was were මයික අපි කලින් කතා කරපු නිසා ආයි කියන්න දෙයක් නැහැ. අලුත් වෙනසක් තියෙනවා has have had බවට වෙනස් වෙලා. has have had බවට වෙනස් වෙලා. හරි. මෙතනත් වෙනස් වෙලා තියෙන ඒකමයි has have had බවටමයි. ඒ නිසා ඒකෙදිත් අපිට අලුතෙන් ගන්න දෙයක් නැහැ. හරි. ඊට පස්සේ පුතේ මෙන්න මේ පැත්තේ වෙනස් වීම කීපයක් තියෙනවා බලන්න. මෙන්න මෙතන තියෙන වෙනස් වීම. ඒ කියන්නේ was were තිබුණොතින් ඒක ඇවිල්ලා තියෙනවා පුතේ. ඒ කියන්නේ අතීත කාලෙන් past verb එකක් was were තියෙන තැනක. මේ past verb එක කියමුකෝ. past verb එක ඇවිත් තියෙනවා had එක past participle බවට. හරි. මේක මම සරලවම කියන්නම් මොකද්ද වෙන්නේ කියලා. සහ ඊළඟ එක පුතේ මෙතනදි බැලුවොත් was were මේ was were කියන එක had එක been බවට වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා ඔන්න ඔය එක තමයි පුතේ tenses changes කියලා අපිට කතා කරන්න තියෙන්නේ. tenses changes විදියට අපිට ගන්න තියෙන්නේ ඔන්න ඕක. හරිද? එතකොට පුතේ දුවේ මෙතනදී අපි ඕක කතා කරනවා tense එක වෙනස් වෙනවා කියලා වෙන්නේ was were තිබුණොතින් had එක been ආදේශ වීම. අනිත් ඒවා වෙනස් වෙන්නේ නැහැ. am නිසා තිබුණොතින් was were වෙනවා. was were තිබුණොතින් had been වෙනවා. මෙන්න මේ චුට්ට මෙන්න මේ කෑලි පහයි පුතේ මෙතෙන්ට එන්නේ. මේ කෑලි පහ ඔයාට මතක තියාගන්න පුළුවන් නම් tenses changes ටික සරලවම මතක තියාගන්න පුළුවන්. ඊළඟ එක has හරි have හරි තිබුණොතින් ඒක had බවට වෙනස් කරනවා. ඊළඟ එක present verb ඒ කියන්නේ පුතේ වර්තමාන ක්‍රියාවක් තිබුණොතින් ඒක past verb බවට වෙනස් කරනවා. ඒ වගේම past verb එකක් ඒ කියන්නේ අතීත ක්‍රියාවක් තිබුණොතින් මේ අතීත ක්‍රියාව had සමග past participle එකට වෙනස් කරනවා. මෙන්න පුතේ tenses changes ටික. හරිද? ඔයා ඔච්චර මහන්සියෙන් මතක තියාගන්න උත්සාහ කරන tenses changes කියන්නේ මෙච්චරයි පුතේ. හරිද? ඒ කියන්නේ අපි හිතමු ඍජු කතනෙන් වක්‍ර කතනයට හරවන වාක්‍ය. අර අපි කතා කරේ එකක් උදාහරණයක් you are lucky. අන්න කියන එක තිබුණානේ. කියන එක වෙනස් වෙන්නේ පුතේ. බලන්න am is ඒක වෙනස් කරන්න ඕනේ was හරි were හරි බවට. එතකොට අපි පාවිච්චි කරා was. ඇයි? I කියන එක නානේ යෙදුනේ. එතකොට I was. ඒ විදියට පුතේ යම් කිසි වාක්‍යයක තියෙන්නේ am නිසා නම් අපි was were කරනවා. මේක මතකයි දැන්. ඔන්න දරුවෝ දැන් මතකෙන් ඕක කියනවා. am නිසා තිබුණොත් was were කරා. was were තිබුණොත් had been කරා. මොකද්ද කරන්නේ? am නිසා තිබුණොත් was were කරා. was were තිබුණොතින් had been කරා. has have තිබුණොත් ඒක had කරා. පැහැදිලිද මං කියන එක? direct sentence එකේ ඍජු කතන වාක්‍යයේ am නිසා තියෙනම් was were කරා. was were තියෙනවා නම් had been කරා. has have තියෙනවා නම් had කරා. present verb වර්තමාන ක්‍රියාවක් run, eat, educate, organize ඔය වගේ වර්තමාන ක්‍රියාවක් තිබුණොත් ඒක අතීත ක්‍රියාවට හැරෙව්වා. past verb කරා. ඒ වගේම past verb went, ගියා, organized සංවිධානය කළා. ඔය වගේ එකක් තිබුණොත් අපි කරන්නේ පුතේ මේ ක්‍රියාවේ past participle එක දානවා. ඒ කියන්නේ come, came, come නම්. මෙතන තියෙන්නේ came නම් මෙතෙන්ට දාන්න ඕනේ come. come, came, come. come තමයි past participle එක. ඊට පස්සේ මෙතන තිබුණේ organized නම් organize, organized, organized. ed මයි past participle එකත් මෙතෙන්ට දානවා ඒකම. හරිද? ඒ නිසා පුතේ මෙන්න මේ විදියට තමයි අපි ඕක develop කරගෙන යන්නේ. හරි? අපි ওই විදියට තමයි මේක develop කරගෙන යන්නේ ඉස්සරහට. මේකේ මෙන්න මේ තියෙන sentences ටික තමයි අපි වෙනස් කරන්නේ. ඒ කියන්නේ මේක තමයි tenses changes කියලා කියන්නේ පුතේ. හරිද? මේක තමයි tenses changes කියලා කියන්නේ. එතකොට පුතේ දුවේ මේ ටික මතකේ තියාගන්න එක වැදගත්. මෙච්චරයි. ඒ නිසා දරුවන්ගෙන් මම ඉල්ලන්නේ tenses changes විදියට ඕක මතක තියාගන්න. ඊට පස්සේ time words කාලවාචී පද වෙනස් වෙන විදිය අපි කතා කරා. ඒ වෙනස් වීම වෙන්නේ මෙන්න මෙහෙමයි පුතේ. හොඳට බලා ගන්න. යම් කිසි විදියකින් හරි යම් කිසි විදියකින් හිතන්න මේ තියෙන මේ මොහොත අපි කියන්නේ now කියලා. එතකොට දැන් කියලා තියෙන එක අපි වෙනස් කරන්නේ පුතේ ඍජු කතනේදී then. now කියන එක then වෙනවා. හරි? now කියන එක then වෙනවා. අපි කරන්නේ එහෙමයි. හරි? ඊට පස්සේ අපි කල්පනා කරනවා මෙතනින් මේ පැත්ත. ඒ කියන්නේ දැන් මොහොතට කලින්. ඒ කියන්නේ පුතේ අතීතයනේ.
මේ මොහොතට කලින් වෙච්ච දෙයක් ගැන කියවෙන වචනයක් නම් අපි ඒ වෙනුවට දාන වචනේ තමයි previous. හරිද? සහ මේ මොහොතට පස්සේ අනාගතය ගැන කියවෙන දෙයක් නම් අපි පාවිච්චි කරන්නේ following. අපි පාවිච්චි කරන්නේ following. එනිසා මෙන්න මේක තමයි පුතේ වචන භාවිතය. හරිද? ඒ කියන්නේ time words. හිතන්නකෝ වාක්‍ය තියෙනවා he came here. ඔහු ආවා මෙහෙ yesterday. හරිද? උදාහරණයක් බලමු. මේකේ තියෙනවා he came here yesterday. ඔහු ආවා මෙහෙ ඊයේ. එතකොට පුතේ දුවේ වෙන්නේ දැන් අපි බැලුවා yesterday කියන්නේ time word එකක්. මෙතෙන්දි බලමු. he කියන එක කෙනා heමයි. ඒක වෙනස් කරන්න දෙයක් නැහැ. ඍජු කතනෙන් වක්‍ර කතනයට හරවන කොටත් heමයි. came කියන්නේ අන්න අපි කල්පනා කරනවා පුතේ. came කියන්නේ අතීත ක්‍රියාවක්. ඒ නිසා අතීත ක්‍රියාවක්නේ. අතීත ක්‍රියාවක් තියෙනවා නම් මෙච්චරයි මතක තියාගන්න ඕන. past verb එකක් තියෙනම් අපි කරන්නේ had එක්ක past participle දාන එක. ඒ නිසා මෙයා අයින් කරලා අපි මෙතෙන්ට දැම්මා had එක්ක past participle. එතකොට එන්නේ had come. here කියන වචනේ there වෙනවා. එහේ. හරිද? මොකද ඒක pointer word එකක් අපි කතා කරමු. සහ yesterday ඊයේ කියලා කියන්නේ මේ මොහොතට කලින් වෙච්ච දෙයක්. හරිද? ඊයේ කියලා කියන්නේ මේ මොහොතට කලින් වෙච්ච දෙයක්. ඒ නිසා පුතේ අපි බැලුවා මේ මොහොත now then වෙනවා. මේ මොහොතට කලින් වෙච්ච දෙයක් නම් එකතු වෙන වචනේ තමයි previous. හරිද? එකතු වෙන වචනේ previous. ඒ නිසා අපි කරන්නේ මේ yesterday කියන්නේ ඊයේ දවසනේ. අපි ඒක හදනවා previous day පෙර දවස කියලා. ඔච්චරයි වෙනස් වෙන්නේ. ඒ නිසා පුතේ මෙන්න වචනේ අපි මෙතෙන්ට දානවා previous day කියලා. ඔන්න ඕක තමයි ඍජු කතනයෙන් වක්‍ර කතනයට පරිවර්තනය වීමේදී වෙන කාලවාචී පදවල වෙනස් වීම. time words වල. ඒ වගේම පුතේ අපි tomorrow හෙට දවසේ කියලා කිව්වොත් අපි පාවිච්චි කරන්නේ following day. හරි. මං කිව්වොත් last year. last year කියන්නේ ගිය අවුරුද්දනේ. එතකොට ගිය අවුරුද්ද කියන එක කොහොමද පුතේ හැදෙන්නේ? ගිය අවුරුද්ද කියන එක හැදෙන්නේ previous year. හරිද? ගිය අවුරුද්ද කියන එක හැදෙන්නේ previous year. ඇයි last year කියලා නේ කිව්වේ? last year කියලා මේ වාක්‍යය තියෙනවා නම් හරි he came here. ඔහු ආවා මෙහෙ last year ගිය අවුරුද්දේ. ඔහොම තිබුණොත් පුතේ මේක වෙනස් කරන්න වෙන්නේ මේ මොහොතට කලින් එකක් නම් අපි පාවිච්චි කරන්නේ previous කියන වචනේ. එතකොට අපි දානවා last year වෙනුවට previous year. පැහැදිලිද පුතේ? ඕක තමයි මේ time words කියලා අපි කියන්නේ. හරි. time words වල වෙනස කියලා අපි පාවිච්චි කරන්නේ ඔන්න ඕක. ඒ නිසා tenses changes කියන්නේ ඔය ටික. ඊට පස්සේ time words කියලා අපි පාවිච්චි කරන්නේ ඔන්න ඕක. දෙකයි. modal verbs නම් ලේසියි පුතේ. modal verbs වල වෙනස් වීම can, could. හරි. modal verbs වල වෙනස් වීම අපි කතා කරොත් modal verbs වල වෙනස් වෙනවා can, could වෙනවා. හරි. ඊට පස්සේ may, might වෙනවා. හරි. may, might. ඊට පස්සේ shall, should වෙනවා. හරි. ඊට පස්සේ can, could, may, might, shall, should. ඊට පස්සේ will කියන එක would වෙනවා. හරි. will කියන එක would වෙනවා. මේ තමයි වෙනස් වීම ටික. එතකොට මේක හරි මේක හරි මේක හරි pointer words සහ pronouns මෙන්න මේක බැලුවොත් දරුවන්ට හොයාගන්න පුළුවන්. මෙන්න මේ කොටසේදී අපි පැහැදිලි කිරීම කරා ගිය සතියේ මේ මං කරේ මතක් කිරීමක් පොතේ දුවේ. හරිද? මෙන්න මේ කොටසේ තියෙනවා අපිට බලා ගන්න පුළුවන් pronouns වෙනස් වෙන විදිය. එතකොට I කියලා තිබුණොත් මොකද වෙන්නේ? මෙන්න I එක්ක යන ඊතලේ he, she වෙනවා. ඒ වගේම අපි we කියලා තිබුණොත් ඒක they වෙනවා. ඊට පස්සේ you කියලා තිබුණොත් මෙන්න මේකේ මේ තියෙන ඕනම වචනයකට මේක වෙනස් වීම වෙන්න පුළුවන්. ඒ නිසා මම දරුවන්ට ගිය සතියේ පැහැදිලි කරා දීර්ඝව. අද අපි උදාහරණ කීපයක් කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. උදාහරණ කතා කරනවා අනිවාර්යෙන් මේකේ අපිට මේ තියෙන අභ්‍යාස වලින් ගැටලු निराකරණය කරගන්න. time words ටික හරි, modal verbs ටික හරි. මෙන්න pointer words පුතේ. pointer words විදියට වෙනස් වෙන්නේ මෙන්න මේ ටික. හරිද? this, that වෙනවා. these, those වෙනවා. here, there, there මෙතන. here, there වෙනවා. now, then වෙනවා. yet, then. ඒ නිසා මෙන්න මේ ටික පුතේ මතක තියාගන්න වෙනවා. හරිද? මේ pointer word changes ටික ඊට පස්සේ මේ modal verb changes ටික ওই විදියට මතක තියාගන්න වෙනවා. ඒ වගේම pronouns changes ටික තරමක් මතකේ තියාගන්න වෙනවා. එච්චරයි. දැන් දරුවන්ට tenses changes මේක හැදෙන විදිය මම කියලා දුන්න බෝඩ් එකේ ලේසිම දේ. ඒ කියන්නේ අමාරුම එක ලේසි වෙන්නම කියලා දුන්නා. ඒ වගේම time words changes කාලවාචී පදත් වෙනස් වෙන විදිය හරිම ලේසියටම කියලා දුන්නා. හරි.
ඒ නිසා මං හිතනවා දරුවන්ට මේක පැහැදිලි කියලා. හරි. මේක පැහැදිලි කියලා. එතකොට පුතේ ඔන්න ඔය විදිහට තමයි මේක හැදෙන්නේ. ඒ නිසා දරුවන්ට පාඩම පැහැදිලිව ඉස්සරහට යන්න පුළුවන්. මෙන්න මේ චුට්ට මතක තියාගන්න පුතේ. ගිය සතියේ මම මේක කිව්වේ නැහැ. මේ tenses changes summary එක. සාරාංශය. You have to change if you want to change direct sentence to indirect, from direct to indirect. ඍජු කතනෙන් වක්‍ර කතනයට ඔයාලට වෙනස් කරන්න ඕන වුණොත් පුතේ, you have to change these titles. ඔයා මෙන්න මේ මාතෘකා ටික වෙනස් කරන්න ඕනේ. පළවෙනි එක තමයි tense එක. You have to change the tense. tense එක වෙනස් කරනකොට පුතේ ඔයා present tense past tense වෙනවා, past tense එක past perfect වෙනවා, ඊට පස්සේ past continuous තිබුණොත් perfect continuous වෙනවා. ඔහොම මතක තියාගන්න එක අවුල්නේ. හරි, වැඩේ අවුල්. උගන්වද්දිත් අපි ඔහොම තමයි උගන්වන්නේ. හරි. ඒ නිසා පුතේ ඕක එහෙම තියෙනකොට වැඩේ අවුල් නිසා තමයි මම දරුවන්ට මෙහෙම කියන්නේ. මෙච්චරයි පුතේ තියෙන්නේ. හරිද? tenses changes මෙච්චරයි තියෙන්නේ. ඇම්මිස්සා was were වෙනවා. ඕක මතක තියාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ was were had එක been, b double e n been එනවා. ඊට පස්සේ has have had වෙනවා. present verb එක past verb එක වෙනවා. ඒ වගේම past verb එකක් තිබුණොත් ඒක had එක past participle වෙනවා. ඔච්චරයි මතක තියාගන්න ඕන tenses changes. ඕක මතක තියාගන්න. හරිද? ඊළඟට පුතේ කාලවාචී පදේ වෙනස් වෙන විදිහත් සරලව මෙහෙම කියන්න පුළුවන්. ඔයා හිටගෙන ඉන්නේ මේ දැන් කියන මොහොතේ නම්. හරිද? ඔයා හිටගෙන ඉන්නේ මේ දැන් කියන මොහොතේ නම්. හරි. ඔයා අතීත වචනයක් වෙනුවෙන් පාවිච්චි කරන්නේ previous සහ අනාගතයේ වචනයක් වෙනුවෙන් පාවිච්චි කරන්නේ following. අපි කිව්වොත් yesterday ඊයේ නම් previous day. last year ගිය අවුරුද්දේ නම් previous year. ඊට පස්සේ අපි කියනවා next week ඊළඟ සතිය. එතකොට ඔයාලට තේරෙනවා මේක අනාගතයට අයිති වෙන්නේ. next week කිව්වොත් මේක අයිති වෙන්නේ following week පස්සේ සතියට. ඒ නිසා ඔය විදියට තමයි පුතේ ඔක වෙනස් වීම සිද්ධ වෙන්නේ. හරිද? දරුවෝ messages දාලා තියෙනවා. සර් බෝඩ් එක ඉරේස් කරන්න නැතුව කියන්නකො ලියා ගන්න ඕන. හරි පුතේ ඒක ලියා ගන්න chance එකක් දෙනවා අනිවාර්යයෙන්ම. හරිද? මේ බේසික් ටික මම කියන්නම් ලියා ගන්නේ මොනවද කියලා. ඒ වගේම දරුවෝ නම්බර් එක අහනවා ගොඩක් අය. මම කියන්නම්. දැන් පුතේ ලියා ගන්න එක ලියා ගන්න ඕනේ කටුසටහනක් විදියට. මොකද අපි ගිය සතියේ tenses changes ටික ලිව්වා. එතනින් මෙන්න මේ චුට්ට විතරක් ලියා ගන්න. හරිද? මෙන්න මේ ටික tenses changes කියලා දාලා මෙන්න මේ box එක ලියා ගන්න. ඇම්මිස්සා was were වෙන බව කියන්න. was were had been වෙනවා කියලා කියන්න. has have had present verb past verb එක had එක past participle වෙනවා කියලා මතක තියාගන්න. මේ box එක ලියාගෙන මේ box එක මම හිතන්නේ මම ගිය සතියේ දුන්නා. ඒ නිසා වැදගත්ම වෙන්නේ මෙන්න මේක පුතේ. මොකද tense එක change කරන එක තමයි අපේ දරුවෝ අමාරු කරගන්නේ. ඇයි present verb එක past verb වෙනවා කියලා මතක තියාගන්න එක ලේසි. හැබැයි present tense එක past tense වෙනවා, present continuous past continuous වෙනවා. ඔහොම මතක තියාගන්න එක අමාරුයි පුතේ. ඒ නිසා මේක තමයි ක්‍රමේ. මෙන්න මේක ටක් ගාලා ලියා ගන්නකො. ලියාගෙන ඒ අතරේ messages වලින් දරුවන්ට පුළුවන් ගැටලු තියෙනවා නම් අහන්න. සහ ඔයාලගේ ගැටලු පුතේ යොමු කරන්න පුළුවන් ඔයාලට දැන් messages වලින් උනත්. එහෙම නැත්නම් මෙන්න මේ නම්බර් එකට හරි. ඕක ලේසි නම්බර් එකක් ඇත්තටම. හරි. ඊටාම පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. 0.72 not 77 00 55266. හරි. 0.72 0.52 2.6 එනිසා ඕක තමයි නම්බර් එක. ඔයාලට පුළුවන් ඒකේ කතා තියෙන ගැටලු යොමු කරන්න. දැනට මෙන්න මේ box එක ලියා ගන්න පොඩි පැත්තෙන් short note එකක් විදියට. ඊට පස්සේ සර් says කියලා තිබුණොත් change වෙන්නේ නැද්ද? නෑ, වෙනස් වෙන්නේ නෑ පුතේ. ඒවා කියනවා. තාම මේ කොටස අපි කතා කරේ නෑ. says කියලා තිබුණොත් ඒක වෙනස් වෙන්නේ නෑ. ඒ කොටස් ටික සර් දැන් කියනවා. ඊට පස්සේ සර් එතකොට perfect continuous tense එක change වෙන්නේ කොහොමද? perfect continuous තිබුණොත් පුතේ වෙනස් වීමක් නැහැ. හරිද? perfect continuous වලින් එකක් එනවා නම් අපි හිතමු ඒක present perfect continuous වෙනවා නම් ඒක පුතේ ඒ has have hadම තමයි වෙනස් වෙන්නේ. ඒක past perfect continuous විදියට හැදෙනවා. හැබැයි past perfect එක තියෙනවා නම් වෙනස් වෙන්නේ නැහැ. මේ දරුවා අහලා තියෙන්නේ perfect වලට මොකද වෙන්නේ කියලා. perfect continuous කියනකොට පුතේ ಜಾති දෙකක් එනවා. එකක් තමයි present perfect continuous, අනිත් එක තමයි past perfect continuous. ඉතින් present perfect continuous වලදී පුතේ ඇත්තටම වෙනස් වෙන්නේ දරුවන්ට විනාඩියක් දෙන්න මට. මේ බලන්න. present perfect continuous මෙන්න present. හරිද? ඊට පස්සේ මෙන්න perfect continuous. එතකොට මේකේ ඔයාලට පේනවා has have been verb plus ing.
පුතේ ඒක වෙනස් වෙලා තියෙන්නේ had එක been plus verb plus ing මනේ. එතකොට වෙනස තියෙන්නේ has have මොකක් වීමද? had වීම විතරයි. හරිද? වෙනස තියෙන්නේ has have had බවට වෙනස් වීම විතරයි. ඒ නිසා පුතේ අපිට මේක පැහැදිලිව කියන්න පුළුවන්. ඇත්තට මොකද්ද වෙන්නේ? මේ බෝඩ් එකේ දාපු දේ. හරි? මේ බෝඩ් එකේ දාපු සංසිද්ධිය තමයි එතකොට ඇත්තටම වෙන්නේ. මොකද මෙන්න මෙච්චරයි වෙනස් වෙලා තියෙන්නේ. මේ has have තියෙන එක had වෙලා. ඒ නිසා ඒක automatically දරුවන්ගේ ඔළුවට ඇවිත් තියෙන්නේ. ඒ නිසා tense එක බය වෙන්න එපා. so had කියන එක මාරු වෙන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. had කියන එක පුතේ change වෙන්නේ නැහැ. had කියන එක hadමයි. හරි had කියන එක hadමයි. ඒක change වෙන්නේ නැහැ. මේ තියෙන ඒවා මේ පැත්තට විතරයි වෙනස් වෙන්නේ. මේ තියෙන ඒවා මේ පැත්තට වෙනස් වෙන්නේ නැහැ පුතේ. හරිද? had තිබුණොත් hadමයි. ඒකයි මම කිව්වේ ඒක ලේසි කියලා. හරි. මම හිතනවා මේ box එක ලියාගෙන ඉවරයි කියලා. ඊට පස්සේ time words ටිකත් previous සහ following කියන වචන මතක තියාගන්න දරුවන්ට පුළුවන්. හරි. ඊට පස්සේ පුතේ හරි. එක දිගට ප්‍රශ්න ගොඩක් එනවා ඔයාලගෙන්. ඒකේ PPV කියන්නේ මොකද්ද කියලා දරුවෙක් අහලා තියෙනවා මෙතන. මේකේ PPV කියන්නේ පුතේ past participle verb. හරිද? past participle verb. ඒ කියන්නේ පුතේ ඔයා දන්නවා ක්‍රියාපදයක ස්වරූප ප්‍රධාන ස්වරූප තුනෙන් තුන්වෙනි එක්කෙනා. දැන් write, wrote, written. written කියන්නේ past participle එක. අපි පරිවර්තනය කරන්න ඕනේ එතෙන්ට. හරිද? දැන් මෙතන තිබුණොත් wrote කියලා, ලිව්වා කියලා අපි මෙතෙන්දි ලියන්න ඕනේ write, wrote, written. written කියලා තමයි ලියන්න ඕනේ. හරිද? ඒ නිසා පුතේ දුවේ ඕක තමයි වෙනස. හරි. ඊට පස්සේ ඒක හරි ඊළඟට අහලා තියෙනවා had been change වෙන්නෙත් නැද්ද? නැහැ. had been තිබුණොත් ඒක change වෙන්නෙත් නැහැ. today කියන එක පුතේ that day වෙනවා. ඒක වෙනස් වෙනවා. හරි. ඒ වෙනස්කම් ටික ඔයාලට මම ගිය සතියේ දුන්නා. time words වලදී හරි. ඊට පස්සේ කියලා තියෙනවා ගෲප් වලට ජොයින් වෙන විදිය අහලා තියෙනවා. පොතේ ඒක මම මැසේජ් එකකින් ඔයාලා දැනට ඔය ඉන්න සෙමිනාර් ගෲප් වලට දාන්නම්. කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. හරි. සමහර දරුවෝ කියලා තියෙනවා සෙචුටක් අයින් වෙන්න කියලා. තොන අයින් වුණා. had තිබුණොත් change වෙන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. පුතේ had තිබුණොත් වෙනස් වෙන්නේ නැහැ. had තිබුණොත් hadමයි. ඒක වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ අපිට. හරිද? හරි. ඊට පස්සේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. එක මැසේජ් එක ගොඩක් තියෙනවා YouTube එකේ අප්ලෝඩ් කරනවද කියලා අහලා. තාම එහෙම හිතලා නැහැ. මොකද අද දරුවන්ට පාටිසිපේෂන් වල ප්‍රශ්නයක් එන්නේ නැති නිසා අප්ලෝඩ් කරනවද කියලා තාම හිතලා නැහැ. ඊට පස්සේ නම අහලා තියෙනවා. හරි. නම පුතේ පේශල චතුරංග. හරි. පේශල චතුරංග නම. ඔය වගේ ඒවා තියෙනවා. හරි. දැන් අපි යන් ඉස්සරහට. මේකෙදි පුතේ දැන් දරුවන්ගේ ගැටලු තියෙනවා මේවා ප්‍රායෝගිකව එන ඒවා. ඩූඩස් තිබුණොත් මොකද වෙන්නේ කියලා. හරි. පුතේ ඩූඩස් කියන්නේ අපි ගත්තොත් සාමාන්‍යයෙන් ප්‍රසන්ට් ඒ කියන්නේ ප්‍රශ්නයක් විදියට තිබුණොත් ඩූඩස් තියෙන එක ප්‍රසන්ට් ක්වෙස්චන් නේ. එතකොට අපි දන්නවා ඩූඩස් කියන එක පාස්ට් එකට හැර වෙනවා. ඩිඩ් වෙනවා. හරිද? එතකොට ප්‍රසන්ට් verb එකක් විදියට අපි හිතුවොත් ප්‍රසන්ට් verb එක පාස්ට් verb වෙනවනේ. එතකොට ඩූඩස් තියෙනවා නම් ඒක ඩිඩ් වෙනවා. හරිද? ඒක තමයි තියරි එක. ඒ නිසා මේක ඇතුලේ දැන් නෙගටිව් ෆෝම්ස් වලදී සහ ක්වෙස්චන් ෆෝම්ස් වලදී මේවයි සමහර තැන් කියන්නේ පුතේ ඉතා අතලොස්සක් අවස්ථාවලදී මේක පොඩ්ඩක් එහෙම වෙනවා. හරි.
ඒ නිසා මේ positive ideas වලදී එන විදිය දීලා තියෙන්නේ සහ negative වල මහා වෙනසක් නැහැ. දැන් අපි හිතමු do not තිබුණොත් do not මොකද්ද වෙන්නේ? do not verb එකක් නේ පුතේ. do not කියන්නේ ක්‍රියාවක්. එතකොට ක්‍රියාව present verb එකක් කරන්නේ නැහැ. do not. හරිද? ඕක මොකක් කරන්න ඕනද? past verb කරනවා. එතකොට වෙන්නේ did not වෙනවා. හරි. ඒ නිසා ඒ වගේ තැන්වලදී වෙන්නේ මේකමයි. අර ප්‍රශ්නයක් නම් ඉස්සරහට ගන්නවා. ඊට පස්සේ නෙගටිව් සෙන්ටෙන්ස් එකක් නම් not එක ලියනවා. ওই වගේ දේවල් ටිකක් තියෙනවා. අපි උදාහරණ කතා කරද්දී ඔය තියෙන ඔක්කොම ගැටලු වලට හරියාවි. අපි බලමු. හරි. දැන් මේ කොටස් ටික හරි. ඊට පස්සේ පුතේ අපි කතා කරන්න ඕනේ මේකේ තියෙනවා let me clear the board please. මට අන්න මම බෝඩ් එක ක්ලියර් කරනවා. මේකේ පුතේ ඊළඟට අපි කතා කරන්න ඕනේ දේවල් ටික තමයි මේකේ තියෙන හරිද මේ නීති රීති වලට පටහැනි අවස්ථා. හරි ගිය සතියේ මම මේ ඔක්කොම කියලා දුන්නා. මොකද ගිය සතියේ නීති රීති වලට පටහැනි අවස්ථා කතා කරන්න බැරි වුණා. ඒකයි මම අද කෝකටත් චුට්ටක් මතක් කරේ. හරිද? ඒ නිසා ගිය සතියේ වීඩියෝ එක දරුවන්ට බලන්න පුළුවන් නම් ඒ ගිය සතියේ වීඩියෝ එකේ සියල්ල තියෙනවා. ඒක නම් YouTube channel එකේ තියෙනවා. දරුවන්ට බලන්න පුළුවන්. හරි. හරි. දැන් පුතේ හොඳට අහගන්න. මේකෙදී අපි කතා කරනවා tenses changes. එහෙම නැත්නම් අපි මේ කතා කරපු වෙනස් වීම සිද්ධ නොවන අවස්ථාවන් වල. හරි. මේකේ සිද්ධ නොවන අවස්ථාවන් වල. ඊට පස්සේ හැම අවුරුද්දෙම එනවද කියලා අහලා තියෙනවා. ඔව් පුතේ. ගොඩක් දුරට එනවා. හරි 95%ක විතර probability එකක් තියෙනවා direct indirect ප්‍රශ්නයක් තියෙන. අනිවාර්යෙන් තියෙනවා. දැන් එන මොඩල් එකේ නම් තියෙනවා. මම ඔය දරුවන්ට මේ ප්‍රශ්න කීපයක් දෙන්නම්. හරි. today කියන එක කොහොමද වෙනස් වෙන්නේ? today කියන එක පුතේ that day වෙනවා. හරි. අද කියන එක ඔයා හිතන්නකෝ අද ඔයා කියනවා අද. හරි. ඔයාගේ ගාව අහන් ඉන්න එක ඕකේ එළියට ගිහිල්ලා කොහොමද කියන්නේ? එදා. හරි. ඔයා කියනවා අද මං ඌට ගහනවා. අද මං එයාට ගහනවා. එතකොට ඕක අහන් ඉන්න එක්කෙනා ඕක වෙනස් කරන්න පුතේ that day. ඒ වෙලාවේ එදා. ඒ නිසා එදා ගහන බව කිව්වා. එහෙමයි වෙනස් වෙන්නේ. හරිද? හරි. ඊළඟට පුතේ මේකේ වෙනස් වීම යටතේ අපි කතා කරනවා මෙන්න මෙහෙම එකක්. දරුවෝ ඇහුවා පළවෙනිම දේ පුතේ. මෙන්න මේක හොඳට ඔලුවට ගන්න. එහෙම වෙනස් නොවෙන තැන්. පළවෙනි එක තමයි පුතේ. හරිද? වෙනස් නොවන නීති රීති අනුගමනය නොවන තැන් තමයි මෙන්න මේවා. අහන්නකෝ. She says I love you. හරි. මෙතෙන්ද හිතන්න ඔයාගේ අම්මා කියලා. අම්මා කියනවා she says I love you. අම්මගේ ආදරය පුතේ ඉවර වෙන්නේ නැහැ. හරි. අම්මගේ ආදරය අද මම ඔයාට ආදරය කළා කියලා අම්මා කියන්නේ මම අම්මලා හැමදාම කියන ආදරය කරනවා කියලා. එතකොට පුතේ මෙන්න වෙනස ඔයාට පේනවා she says. හරිද? she says. ඍජු කතන වැකියක් ඍජු කතන වැකියේ තියෙන්නේ පුතේ she says කියලා. ඇය කියනවා. she said නෙවෙයි. ඇය කියනවා කියලා තියෙන්නේ මේ. දැන් සාමාන්‍යයෙන් එන්නේ පුතේ z. හැබැයි මෙතනදී මේක නෙවෙයි තියෙන්නේ. මෙන්න මෙයා ඉන්නේ. ඒ නිසා පුතේ හොඳට මතක තියාගන්න අපි මෙයාට කියනවා reporting verb එක කියලා. එතකොට මේ reporting verb එක වෙනස් වෙන්නේ නැහැ පුතේ. හරිද? මේ reporting verb එක වෙනස් වෙන්නේ නැහැ. මේක වෙනස් වෙන්නේ නැතුව අපි ලියනවා she says. ඒක වෙනස් වීමක් නැහැ. ඒ වගේම පුතේ හොඳට ඔලුවට ගන්න. එතන ඉස්සරහා තියෙන sentence එකේ එහෙම නැත්නම් මෙන්න මේ තියෙන sentence එකේ tenses changes සහ time words වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ tenses changes ටික වෙනස් කරන්නේ නැහැ පුතේ. කාලවාචී පද වෙනස් වීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඔය කතා කරපු present එක past වෙනවා කියන එක අපිට මෙතෙන්දි කියන්න බෑ පුතේ. හරිද? පළවෙනිම දේ තමයි ඒක. ඒ නිසා මෙතනදි වෙන්නේ මෙතන තියෙන්නේ says නේ. අම්මා කිව්වා කියලා නෙවෙයි. අම්මා කියනවා කියලා. ඒ කියන්නේ අම්මා මේක හැමදාම කියනවා. තාම කියනවා. මේක present idea එකක් පුතේ. හරිද? වර්තමාන අදහසක්. එතකොට මේක present idea එකක් නිසා ඔයාලට සිද්ධ වෙනවා මේකේ වාක්‍ය වෙනස් කරන්න නැතුව ඉන්න. මොකද අම්මා කියනවා ළඟ ඉඳන් පුතේ මම ඔයාට ආදරෙයි. හරි? එතකොට ඔයා ඕක දිගටම අම්මා කියනවා ආදරෙයි කියන එක. අම්මා ආදරෙයි. එතකොට ඔයා ඕක කියද්දි මෙතන තියෙන්නේ පුතේ reporting verb එක present tense එකෙන් නම් you are unable to change the tense of the quotation which included in the inverted commas. හොඳට මතක තියාගන්න පුතේ ඒක. මෙතන තියෙන reporting verb එක present tense නම් වර්තමාන නම් මේ says reporting verb එක present. මේ ඇතුලේ තියෙන එකේ tense එක වෙනස් කරන්නේ නැහැ. හරි? pronouns changes කරනවා. ඒ වගේම අනිත් ඒවා වෙනස් කරනවා.
ඒකේ තියෙන time words and tense එක වෙනස් කරන්නේ නැහැ. tense එක වෙනස් කරන්නේ නැහැ. එතකොට I කියන එක පුතේ මොකද්ද වෙන්නේ? She says that මේ අයින් වුණා ඒ ටික වෙනවා. That I love you. I කියන්නේ පුතේ අම්මා. අම්මා කියන්නේ she. ඒ නිසා සර්වනාම වෙනස් වුණා. she. හැබැයි පුතේ මෙතන තියෙන්නේ love නේ. love කියන්නේ ආදරය කරනවා. ඒක මොන verb එකක්ද? ඒක පුතේ present verb එකක්. හරිද? ඒක වර්තමාන ක්‍රියාවක්. එතකොට වර්තමාන ක්‍රියාව පුතේ සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ මොකකට කියලාද අපි කිව්වේ? present verb එක past verb වෙනවා කියලා. හැබැයි පුතේ මෙතෙන්දී past verb වෙන්නේ නැහැ. හරිද? මෙතෙන්දී past verb වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න එක. ඒ නිසා මෙතෙන්දී she loves මේක present tense. මෙතන තියන්නත් ඕන present tense එකකින්. හරිද? she loves ඇය ආදරය කරනවා. you කියන එක වෙනස් වුණා. ඇය ආදරය කරන්නේ කාටද? අම්මා කියන්නේ I love you මම ඔබට ආදරේ. හරි අම්මා මේ මට කියන්නේ. එතකොට මේක මම එළියට ගිහින් කියද්දී අපිට කියන්න වෙන්නේ she says that she loves me. ඇය කිව්වා ඇය මට ආදරය කරනවා කියලා. ලියා ගන්න පුතේ කරුවක් දාලා මෙහෙම. ඍජු කතන වැකියක් special point under the star mark. හරි තරුවක් යටතේ ලියා ගන්න. ඍජු කතන වැකියක් වක්‍ර කතනයට හැරවීමේදී ඍජු කතන වැකියක් වක්‍ර කතනයට හැරවීමේදී වාර්තාමය ක්‍රියාව පුතේ මේ ඔයාලගේ සමහර දරුවෝ අහලා තියෙනවා දැන් ක්ලාසස් වල ඉන්න දරුවෝ කීප දෙනෙක් අහනවා පොතේ ලියනවද මොකද කරන්නේ කියලා. ඔයාලා පොතේ ලියන්න මම එදා කිව්වා. ඒ නෝට් එක පොතේ ලියන්න සහ දරුවන්ට ටියුට් එක දීලා තියෙනවා. ටියුට්ස් තියෙනවා. ඒකේ පොයින්ට්ස් තියෙනවා. ඒ නිසා ඔයාලට මම කිව්වේ මේක ස්පෙෂලි මම හැම වෙලේම ඔයාලට රෙකමන්ඩ් කරන දෙයක් තමයි පුතේ. ඉගෙන ගන්නකොට ඒක ඔයාට තේරෙන විදියට ස්කෙච් කරන්න. හරි කටුසටහනක් ගහගන්න. සහ ඔයා ෆුල් ස්කැප් වල නෝට් එක අපි ක්ලාස් එකේදී කොහොමත් මේ කොටස ඔයාලට ආයි පැහැදිලි කරනවා. ඊට අමතරව දැන් මේකෙදි එකතු වෙන දේවල් ඔයා පොතේ ලියන්න it doesn't matter. කිසිම අවුලක් නැහැ පුතේ. ඔයා පොතේ ලියන්න. සහ ඒ පොතේ ලියාගෙන යන්න. ඔයාලගේ ඒක ඔයාගේ ප්‍රශ්නයක් නැහැ. හරි. අනිත් දරුවෝ ෆුල් ස්කැප් පාවිච්චි කරන්න නිතර බලන්න පුළුවන් විදියට මේ නෝට් එක arrange කරගන්න. හරි. අපි ලිව්වේ ඍජු කතන වැකියක් වක්‍ර කතනයට හැරවීමේදී වාර්තාමය ක්‍රියාව ඒ කියන්නේ පුතේ මෙන්න මෙයාට තමයි අපි කියන්නේ රිපෝටිං verb එක. වාර්තාමය ක්‍රියාව වර්තමාන කාලයෙන් නැත්නම් වර්තමාන කාලයෙන් නැත්නම් ප්‍රකාශනයේ එහෙම ලියන්න. ප්‍රකාශනයේ කාලය සහ ඒ කියන්නේ පුතේ ටෙන්ස් එක කියන එක. කාලය සහ කාලවාචී පද. කාලය සහ කාලවාචී පද. කාලය සහ කාලවාචී පද. කාලය සහ කාලවාචී පද වෙනස් නොකරයි. හරි මේ උදාහරණ ලියා ගන්න පුතේ. මෙන්න මෙයාව මාක් කරගන්න මේක තමයි රිපෝටිං verb එක කියන්නේ. හරි. එතකොට මෙයා තමයි රිපෝටිං verb එක. හරි රිපෝටිං verb එක කියන්නේ මෙන්න මෙයා. එතකොට she says ඇය කියනවා I love you මම ඔයාට ආදරේ. මේක තමයි ප්‍රකාශනය. මේක තමයි රිපෝටිං verb එක. එහෙම තියනම් මේක present tense. මේ තියෙන ප්‍රකාශනයේ ක්‍රියාව වෙනස් කරන්න එපා. හරි. ඔක ලියා ගන්න උදාහරණේ. මං සර්ගේ ගෲප් වල නැහැ ඇඩ් වෙන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ජොයින් වෙන්න විදිය පුතේ මෙහෙමයි. ඔයාලට ක්ලාස් වල ගෲප් මොනවට හරි එහෙම ජොයින් වෙන්න ඕනේ නම්
මෙන්න මේ නම්බර් එකට මෙන්න මේ නම්බර් එකට WhatsApp හෝ Telegram WhatsApp එකකින් යවනවා නම් හොඳයි WhatsApp message එකක් දාන්න ඔයා ඉන්න පැත්ත කියලා අලුතෙන් ක්ලාස් එකට join වෙන්න ඕනි කියලා 10ද 11ද කියන එකත් කියලා ඔකට message එකක් දාන්න. එතකොට හරි. හරි ඒක කමක් නැහැ පුතේ පන්ති පොතේ නෙවෙයි ලිව්වේ කියලා කියලා තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. කියන්නකෝ සිග්නල් නැතුව ලීව් වුණා. කලින් කියපු වාක්‍ය ආයි කියන්න. කලින් කියපු වාක්‍ය ආයි කියන්නම්. ඍජු කතන වැකියක් වක්‍ර කතනයට හැරවීමේදී ඉක්මනට ලියන්න පුතේ. ඍජු කතන වැකියක් වක්‍ර කතනයට හැරවීමේදී ඍජු කතන වැකියක් වක්‍ර කතනයට හැරවීමේදී වාර්තාමය ක්‍රියාව වර්තමාන කාලයෙන් ඇතනම් වාර්තාමය ක්‍රියාව වර්තමාන කාලයෙන් නැත්නම් ගෝල්ද කියලා අහලා තිනවා. ඔව් මං ගෝල්. ඊට පස්සේ channel එකේ link එක මං group වලට දාලා තියෙනවා පුතේ. link එක මං හැමෝටම එවන්නම් channel එකේ. public තියෙන YouTube එකේ public තියෙන පුතේ channel එකේ videos. ඒවා බලන්න පුළුවන් ඕනේ කෙනෙකුට කිසිම ගැටලුවක් නැහැ. හරි. YouTube video ඔක්කොම public තියෙන class වල ඒවත් public තියෙන. ඒ කියන්නේ කිසිම doubt එකක් නැහැ. ඕන කෙනෙකුට ඕන වෙලාවක බලන්න පුළුවන්. හරි. හරි ඊට පස්සේ වාර්තාමය ක්‍රියාව වර්තමාන කාලයෙන් නැත්නම් ප්‍රකාශනයේ කාලය වෙනස් නොකරයි එහෙම ලියන්න. ප්‍රකාශනයේ කාලය වෙනස් නොකරයි. ප්‍රකාශනයේ කාලය වෙනස් නොකරයි. ලියා ගන්න ඕනේ පුතේ මේක. වාර්තාමය ක්‍රියාව වර්තමාන කාලයෙන් තියෙනවා නම් හරිද? වාර්තාමය ක්‍රියාව වර්තමාන කාලයෙන් තියෙනවා නම් මේ තියෙන sentence එක ප්‍රකාශනයේ ක්‍රියාව එහෙම නැත්නම් tense එක කාලය වෙනස් නොකරයි. ඔක මතක තියාගන්න. ඔක හරි. ඊට පස්සේ පුතේ අනිත් එක තමයි if you're reporting something that is still true or still happening at that moment මේ මොහොත වෙනකනුත් වෙමින් තියෙන දේවල් තියෙනවනේ. එහෙම දෙයක් හරි. එහෙම නැත්නම් පුතේ ලෝකේ තියෙන වෙනස් වෙන්නේ නැති ඇත්ත දෙයක් හරි අපි වාර්තා කරනවා නම් ඒ වගේ වෙලාටත් අපි මේ ක්‍රියාව වෙනස් කරන්නේ නැහැ. හරිද? මේ ටෙන්ස් එක වෙනස් කරන්නේ නැහැ. ඕකෙදි මම ලේසිම උදාහරණයක් විදියට ගන්නවා මෙහෙම. සාමාන්‍ය ලෝකේ නොවෙනස්ව පවතින තාම නොවෙනස්ව පවතින දෙයක්. හරි. කියනවා මෙහෙම ටීචර්. Students, my dear students, දරුවනේ, the sun rises in the east. ඉර පායනවා පුතේ කොහෙන්ද? නැගෙනහිරින්. ඕක වෙනස් වෙනවද? නෑ, it's a general truth. ඒක පුතේ ලෝකේ සදාකාලික ඇත්තක්. හරිද? It's a general truth. ඒ වගේ වෙලාවකදී අපි මේක පුතේ වෙනස් කරන්නේ නැහැ. හරිද? මොකද්ද මේක කියන්නේ? ඔය වාක්‍ය. එතකොට ඕකේ තියෙන්නේ teacher Z වාක්‍ය ලියවෙන්නේ මෙන්න මෙහෙම. හරි. teacher Z ගුරුවරයා කිව්වා the sun rises in the east. හරි. ඕක හිතන්නකො පුතේ ඉර පායන්නේ නැගෙනහිරින්. එතකොට මේකේ තියෙනවා teacher Z. වාර්තාමය ක්‍රියාව අවුලක් නැහැ. එතනින් පැන්නා. එතකොට the teacher said that හරි inverted commas අයින් කළා ඒ වෙනුවට that දානවා. ඍජු කතනේ වක්‍ර කතනයට හැර වෙනකොට එතකොට the teacher said that the sun වෙනස් වෙන්නේ rises. අන්න rises කියන්නේ පුතේ පැන නගිනවා පායනවා. එතකොට ඒක වර්තමාන ක්‍රියාවක්. අපි ඉගෙන ගත්තා වර්තමාන ක්‍රියාවක් අතීත ක්‍රියාව වෙන්න ඕනි කියලා past verb එකක් වෙන්න ඕනි කියලා. හැබැයි මෙතෙන්දී එහෙම කරන්නේ නැහැ පුතේ. හේතුව මේ වාක්‍යය තියෙන්නේ general truth එකක්. ලෝකෙ වෙනස් වෙන්නේ නැති දෙයක්. ඒ නිසා පුතේ අපි මෙන්න මේ වගේ වෙලාවකදී ඒක වෙනස් කරන්නේ නැහැ. අපි කියනවා the sun rises in the east. ඒක කිසි වෙනසක් නැහැ. එහෙමම ලියවෙනවා. ලියාගන්න එකත් මෙන්න මෙහෙම ඊළඟ තරුව. තවමත් නොවෙනස්ව පවතින යමක් ඊළඟ තරුව under the next star mark ඊළඟ තරු ලකුණ යටතේ ලියා ගන්න. තවමත් නොවෙනස්ව පවතින යමක් තවමත් නොවෙනස්ව පවතින යමක්
තවමත් නොවෙනස්ව පවතින යමක් හෝ ලෝක සත්‍යයන් අපි කියනවා ලෝක සත්‍යයන් general truths ලෝක සත්‍යයන් පිළිබඳ ප්‍රකාශ කිරීමේදී වක්‍ර කතන වැකියක් තුල ප්‍රකාශනය වෙනස් නොකරයි ප්‍රකාශනයේ ක්‍රියාව වෙනස් නොකරයි වක්‍ර කතන වැකියක් තුල ප්‍රකාශනයේ ක්‍රියාව වෙනස් නොකරයි හරි පුතේ දුවේ ඊට පස්සේ මම මේ වෙනස් වීම ටිකට මේ උදාහරණ ලියා ගන්නකො teacher said the sun rises in the east මේක general truth එකක් එතකොට මේක ලියද්දි පුතේ ලියවෙන්නේ teacher said ගුරුවරයා කිව්වා that teacher said that ඊළඟට මේ ප්‍රකාශනය මෙහෙමම ලියා ගන්න මොකද ඒකේ වෙනසක් නැහැ මේක direct එක මේක indirect එක හරි 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 මං හිතනවා ලියලි ඉවර ඇති කියලා දැන් පුතේ ඊළඟට ඔයාලට වැදගත්ම වෙන සහ O level විභාගෙදී ඔයාලගෙන් ටාගට් කරලම එන කොටස තමයි ප්‍රශ්නය හරිද ඍජු කතනෙන් තියෙන එකක් වක්‍ර කතනයට හරවද්දි ප්‍රශ්න වාචියක් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොකද වෙන්නේ හරි අපි බලමු මොකද වෙන්නේ කියලා හිතන්න මෙන්න මෙහෙම බලන්න මේ වාක්‍ය හරි ඔන්න ඕක පොතේ හොඳට බලා ගන්න මේක තමයි ඔයාලට විභාගයේ තියෙන අමාරුම තැන හරිද මේක තමයි ඔයාලට විභාගයේ තියෙන අමාරුම තැන පළවෙනි එක තියෙනවා ප්‍රශ්නයක් දෙකම ප්‍රශ්න අපිට බලා ගන්න පුළුවන් පුතේ මෙතනින් those sentences are questions මේ දෙකම questions so you have to look at the beginning of the quotation if there are a question word or not whether it has a question word or not හරිද මේකෙදි පුතේ ඔයා බලන්න ඕනේ දේ තමයි කමල් asks කමල් ඇහුවා සහ she asks ඒක අපිට ගැටලුවක් නෑ පුතේ අපි කරන්නේ කොහොමදත් එළියෙන් ඉන්න එක්කෙනා එළියෙන් ලියන එක ඒ නිසා මෙයාව ඒ විදියටම ලියවෙනවා හරිද ඒ නිසා මේ ක්‍රම දෙකේදීම වෙන්නේ ඕකයි හොඳට බලා ගන්න මේක මොකද ගිය සතියේ මේක කියලා දීපු නිසා මම මේකෙන් මේක විතරයි කියලා දෙන්නේ එතකොට මේකේ කමල් asks ඊට පස්සේ මෙතන she asks ඒක හැමෝම ලිව්වා හරිද පුතේ ඊළඟට මේ අයින් කරන inverted commas වෙනුවට පුතේ
ප්‍රශ්නයක් නම් අපි that දාන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. අපි මේ අයින් කරන එක වෙනුවට that දාන්නේ නැහැ පුතේ. හරිද? ඒ නිසා මේ අයින් කරන එක වෙනුවට that දාන්නේ නැහැ. ඒක හොඳට ඔළුවේ තියාගන්න. ඊළඟට බලනවා මෙන්න මේ ප්‍රකාශනයේ දිහා. හරිද? මේ ප්‍රකාශනයේ පුතේ තියෙන්නේ do you love me? ඒකේ ප්‍රශ්නවාචී පදයක් තියද? What are the question words? මොනවද පුතේ ප්‍රශ්නවාචී පද? What, why, where, when, how, at what time, හරි where else ඔන්න ඔය වගේ තියෙනවා ප්‍රශ්නවාචී පද. කවුද, මොකද්ද, කොහේද, කීයටද ඔය වගේ ඒවා. එයින් එකක් පුතේ මේකේ නැහැ. හරිද? එහෙම නැති ඒවයිදී එක ක්‍රමයකුත් තියෙන ඒවයිදී මේ බලන්න what තව ක්‍රමයකුත් අපි අනුගමනය කරනවා. එතකොට පුතේ හොඳට ගන්න ඔලුවට මෙන්න මේක. ප්‍රශ්නවාචී පදයක් තියෙනවා නම් අපි කරන්නේ එයාව හැමම මෙතෙන්ට ගන්නවා. හරි? ප්‍රශ්නවාචී පදයක් තියෙනවා නම් එයාව හැම මෙතෙන්ට ගත්තා. ප්‍රශ්නවාචී පදේ නැති නිසා පුතේ අපි එක්ක if නැත්තම් if හෝ whether කියන වචන දෙකෙන් එකක් පාවිච්චි කරනවා. හරිද පුතේ? හොඳට අහගන්න. ප්‍රශ්නවාචී පදයක් තියෙනවා නම් අපි ඒ ප්‍රශ්නවාචී පදේ හැමම ගන්නවා ඉස්සරහට. ඒ කියන්නේ මෙතෙන්ට. පළවෙනි ප්‍රකාශනය ඇතුළට. that දාන්නේ නැහැ. ඊට පස්සේ මෙතන ප්‍රශ්නවාචී පදයක් නැත්තම් අපි කරන්නේ if හරි whether හරි ආදේශ කරනවා. ඒ ආදේශ කරලා පුතේ අර කිව්ව වෙනස්කම් ටික ඒ විදිහටම කරන්න. කිසි ගැටලුවක් නැහැ. අපි ඉගෙන ගත්ත පුතේ මේ ඇම්මිස්සා කියන එක මොකද්ද වෙන්නේ? අපි ඉගෙන ගත්ත ඇම්මිස්සා තිබුණොත් was were කරන්න කියලා. ඒ නිසා මෙතෙන්දි පුතේ මේ ඇම්මිස්සා කියන එක්කෙනා was වෙන්න පුළුවන් were වෙන්න පුළුවන්. මම මුලින් මේ sentence එක තමයි කරන්නේ. හරි? මම මුලින් මෙන්න මේ sentence එක කරලා ඉන්නවා. ඊට පස්සේ you කියන එක she asked ඇය ඇහුවා කාගෙන්ද you කියන එක අහලා තින්නේ මගෙන්. එතකොට මෙතන I වෙනවා. doing කියන එකේ වෙනසක් නෑ. අපි doing කියලාමයි කිව්වේ. හරි? ඒ නිසා ඒක වෙනස් කරන්න දෙයක් නෑ. හැබැයි පුතේ මේ විදියට අපි මේක අදාළ නීති රීති අනුව වෙනස් කරාට ඍජු කතනෙන් ප්‍රශ්නයක් වක්‍ර කතනයට හරවනකොට ඒක ප්‍රශ්නවාචී ස්වරූපෙන් තියන්න බෑ. අපිට සිද්ධ වෙනවා ඒක සාමාන්‍ය වාක්‍යයක් කරන්න. පුතේ සාමාන්‍ය වාක්‍යයක් කරනවා කියන එකේ අදහස තමයි ඒක subject verb object පිළිවෙලට හදනවා කියන එක. හරි? සාමාන්‍ය වාක්‍යයක් කරනවා කියන්නේ subject verb object පිළිවෙලට තියෙන්න ඕනේ. එතකොට දැන් මෙතන was වල ඉස්සරහට තියෙනම් ඒක subject එකද? නෑ පුතේ. subject එක ඉස්සරහට ගේන්න වෙනවා. එතකොට ඔන්න ගෙන ආවා what දාලා තියෙන්නේ I මෙතෙන්ට ගන්නවා. what I එක්ක ගැලපෙන්නේ was the word was what I was doing. එනිසා ඔන්න ඕක තමයි එන්නේ. හරි? එතකොට she asked ඇහුවා ප්‍රශ්නවාචී පදයක් තියෙනවනේ. what are you doing? මොකක්ද ඔයා කරමින් ඉන්නේ කියලා ඇහුවා ඇය. ඒ අහනකොට පුතේ මේක ප්‍රශ්නයක්. අපි කරන්නේ ප්‍රශ්නවාචී පදයක් තියෙනම් එයාව හැමම දාලා ඉතුරු ටික නීති රීති අනුව පරිවර්තනය කරනවා. හැබැයි කරාට සබ්ජෙක්ට් එක ඉස්සරහට අරන් තමයි ලියන්නේ. ඒ නිසා පරිවර්තනය කරා සබ්ජෙක්ට් එක ඉස්සරහට ගත්තා I was doing. ගැලපුණා උත්තරේ ආවා. මේකෙදි පුතේ කරන්නේ ඒ ක්‍රමෙමයි. ප්‍රශ්නවාචී පදේ නැති නිසා මෙතන if හරි whether හරි ගත්තා. ඒ අරගෙන අර නීති රීති අනුව පරිවර්තනය කරන්න. සාමාන්‍යයෙන් do කියන එක පුතේ did වෙනවා. අපි ඉගෙන ගත්තා present verb එක past verb වෙනවා. you කියන එක I වෙනවා. හරි? love කියන එක loved වෙනවා. me කියන එක හරිද? මේ අහන්නේ කාට ආදරේ කියලාද? කමල් අහන්නේ ඔයා මට ආදරේද? එතකොට මට කියන්නේ මේ කමල්ට ආදරේද කියලා අහන්නේ. ඒ නිසා මෙතන me කියන එක him වෙනවා. හරි? ඒවා හිතලා ගන්න වෙනවා පුතේ. මොකද ඒවා ඔයාලගේ logically එන්න ඕනේ දේවල්. හරි? logical manner එක you have to be very careful when you turn a pronoun. සර්වනාම පදයක් එහෙට මෙහෙට පරිවර්තනය කරද්දී හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් පුතේ ඔයාට මේක change කරන්න අමාරුයි. හරිද? එතකොට do you love me? ඔයා මට ආදරේද කියලා අහන්නේ. මං ගිහිල්ලා අහනවා කගෙන් ඔයා මට ආදරේද? එතකොට එයා ඔක කාට හරි ගිහින් කියන්නේ කොහොමද? එයා ඇහුවා මං එයාට ආදරේද කියලා. එතකොට එයා එහෙමනේ කියන්නේ මං ඔහුට ආදරේද කියලා. එතකොට හරි. දැන් පුතේ කරන්නේ මෙන්න මේ ඉන්න කතෘ ඉස්සරහට ගේනවා. එතකොට I did loud. පුතේ ඇත්තටම මෙතන present tense නේ තියෙන්නේ. හරි? මේ present tense question එකක්. ඕක past tense වාක්‍යයක් වෙද්දී subject verb object නේ එන්නේ. එතකොට අපිට මේ did කියන හාදය වැඩක් නැහැ පුතේ. හරි? එතකොට subject එක verb object. subject past verb object වාක්‍යයක් විදියට හරවන්නනේ කිව්වේ. ඒ වාක්‍යයක් විදියට හරවනකොට ප්‍රශ්නවාචී පදයක්, ඒ කියන්නේ ප්‍රශ්නෙට ආපු කෑල්ලක් තියෙන්න බෑනේ.
ඒ නිසා අපි කරන්නේ අයින් කරලා ඊටු ටික හැමම ලියනවා. I loved him. එනිසා ඔන්න ඍජු කතනෙන් වක්‍ර කතනයට හැරුණා. කමල් asks කමල් ඇහුවා if I loved him මම ඔහුට ආදරේද යන වග. එහෙම නැත්නම් whether I loved him. පැහැදිලිද? ඕක තමයි පුතේ නීතිය. ඒ නිසා මේක මම ගිය සතියේ කිව්වා. නමුත් අදත් මම කියන්නම්. මොකද ඔතනින් මම ඔය කොටස ඉවර කරනවා. තව නීති රීති දෙකක් තියෙනවා. කමාන්ඩ්ස් එක ටර්න් වෙන විදිය. ඒක මම උදාහරණයකින් කියලා දෙන්නම්. දැන් ලියා ගන්න පුතේ මෙන්න මෙහෙම. හොඳ සිහියෙන් මෙන්න මේක ලියා ගන්න. ප්‍රශ්නයක් ඍජු කතනයෙන් වක්‍ර කතනයට ප්‍රශ්නයක් ඍජු කතනයෙන් වක්‍ර කතනයට පරිවර්තනය වේ නම් ප්‍රශ්නයක් ඍජු කතනයෙන් වක්‍ර කතනයට පරිවර්තනය වේ නම් එහිදී පහත ක්‍රම අනුගමනය කරයි. එහිදී පහත ක්‍රම අනුගමනය කරයි. ලියන්න පුතේ තරුවක් දාලා ඒ යටතේ පහත ක්‍රම අනුගමනය කරයි. ඒ යටතේ තරුවක් දාන්න. ලියන්න මෙහෙම. ප්‍රශ්නවාචී පදයක් ඇත්නම් එය එලෙසම ලිවීමෙන් පසු ප්‍රශ්නවාචී පදයක් තියෙනවා නම් එය එලෙසම ලිවීමෙන් පසු 45 messages එය එලෙසම ලිවීමෙන් පසු ඉතිරි වාක්‍ය කොටස ඉතිරි වාක්‍ය කොටස නීති රීති අනුව පරිවර්තනය කොට නීති රීති අනුව පරිවර්තනය කොට සාමාන්‍ය වාක්‍යයක් ලෙස ලිවිය යුතුය. සාමාන්‍ය වාක්‍යයක් ලෙස ලිවිය යුතුය. හරි. ඒක යටතේ පුතේ මෙන්න මේ උදාහරණ ලියා ගන්න. උඩ එක ලියන්න එපා. මෙන්න මේක ලියන්න. ඊට පස්සේ මේකේ දරුවෙක් වාක්‍යයක් අහලා තියෙනවා she said she looks very nice කියන එක. ඒකේ පුතේ ක්‍රම දෙකකට ඕක හිතන්න පුළුවන්. හරි මේක ලියා ගන්න. මේක ලියා ගන්න අතරේ මම කියන්නම්. She looks very nice. හරි. මේකේ තියෙන්නේ she said කියලාමයි. අය කිව්වා ඇය හරි ලස්සනයි කියලා. එතකොට පුතේ මේකෙදි මොකද්ද වෙන්නේ? එළියෙන් ඉන්න එක්කෙනා හැමම ලියනවා. reporting verb එක present tense නෙවෙයි. ඒ නිසා she said. එයාව හැමම ගත්තා. හරි she said. ඒකේ හැමම අරගන්නවා. She looks very nice. මේ she කියන එක පුතේ වෙනසක් වෙන්නේ නැහැ. හරිද? she කියන එක sheමයි ගන්නෙ. මෙන්න looks කියන්නේ පුතේ ලස්සනයි. හරි? looks very nice. එයා බැලුවම හරි ලස්සනයි. ඕකයි අදහස. එතකොට මෙතනදී මේක present verb එකක් නිසා පුතේ මේක looked කියලා ගන්න පුළුවන්. looked very nice. හරි? looked
very nice. ඇය බැලුවම හරි ලස්සනට පේනවා කියලා කිව්වා. පෙනුණා කියලා කිව්වා. එනිසා පුතේ she said that ආදේශ වෙනවා. she said that she looked very nice. ඕක කොහොම හදන්න පුළුවන්. හැබැයි පුතේ කියන කෙනා මේක කියන්නේ එයා තාමත් ලස්සනයි කියන අදහසින් නම් හරි ඒ කියන්නේ මේක ඇත්තටම ප්‍රසන්ට් එකට ඒ කියන්නේ තාම මේක මේ විදියට පවතිනවා නම් මේන්ටේන් වෙලා නම් මෙතන looks කියන එක හැමම තියන්නත් පුළුවන්. එතකොට එන්නේ she said that she looks very nice. ඇය කිව්වා කියලා තියෙන නිසා මෙතන සාමාන්‍යයෙන් මෙතන වෙනස් කරන්න නැහැ. හරි ඒ නිසා lookම දානවා. හැබැයි අර අදහසේ හැටියට looks කියන්නත් පුළුවන්. හැබැයි හරි උත්තරේ මේක she said that she looked very nice. පොතේ මැසේජස් ගොඩක් තියෙනවා. හරි මැසේජස් ඔක්කොම කියවන්න ටයිම් නැහැ. මම මේ ටික හෙට උදේ ක්ලාස් එක ගැන දරුවෝ අහලා තියෙනවා. හෙට උදේ 10 වසර ක්ලාස් එක තියෙනවා. හරි. ඊට පස්සේ ක්ලාස් එක ඉවර වෙන වෙලාව අහලා තියෙනවා. පොතේ 10 මාරට ක්ලාස් එක ඉවරයි. 10 මාරට ඉවරයි. හරි. අපි බලමු පුතේ ඊළඟට මේ කොටසේ ලියන්න ඊළඟ තරුව ප්‍රශ්නවාචී පදයක් ඊළඟ තරුව මේක ලියලා ඉවරයි. දැන් ඒක හරි. ප්‍රශ්නවාචී පදයක් නොමැති ප්‍රකාශනවල ප්‍රශ්නවාචී පදයක් නොමැති ප්‍රකාශනවල ප්‍රශ්නවාචී පදයක් නොමැති ප්‍රකාශනවල if සහ whether whether if සහ whether if සහ whether if සහ whether යෙදීමෙන් පසුව if සහ whether යන පද දෙකෙන් එකක් එහෙම ලියන්න පුතේ යන පද දෙකෙන් එකක් යෙදීමෙන් පසුව grade 9 ළමෙක් ලියා ගන්නද හරි එයාලා පුතේ ස්කෙච් එකක් ඒ කියන්නේ ෆුල් ස්කැප් වල හරි නෝට්බුක් එකේ හරි ලියා ගන්න. මොකද එයාලට මේක තියෙනවා යුනිට් 9 වල මේ හැම කොටසක්ම තියෙනවා. හරි. ඊට පස්සේ if සහ whether යන පද දෙකෙන් එකක් යෙදීමෙන් පසුව ඉතිරි කොටස ඒ කියන්නේ පුතේ මෙන්න මේක. හරි ඉතිරි කොටස එහෙම නැත්නම් අදාළ ප්‍රකාශනය ඉතිරි කොටස ඇලයිරක් අදාළ ප්‍රකාශනය ඉතිරි කොටස ඇලයිරක් අදාළ ප්‍රකාශනය නීති රීති අනුව වෙනස් කොට නීති රීති අනුව වෙනස් කොට නීති රීති අනුව වෙනස් කොට සාමාන්‍ය වැකියක ස්වරූපයෙන් ලියනු ලබයි. සාමාන්‍ය වැකියක ස්වරූපයෙන් ලියනු ලබයි. පුතේ ෆිසිකල් ක්ලාස් ගැන අහනවා. ෆිසිකල් ක්ලාස් ගෝල් කරන්නේ ගාල්ලේ. ඒ අරෙන්න ඉන්ස්ටිටියුට් තියෙන තැන් ගත්තොත් එහෙම ඉමදුව උඩුගම ගෝල් ඒ වගේ ප්‍රදේශ කීපයක තියෙනවා. ඒ කියන්නේ ගාල්ල දිස්ත්‍රික්කය ඇතුළත මම ඉන්නේ. ඒ ගැන විස්තර අහලා තියෙනවා. ඒ ටික පුතේ මට පොඩක් නම්බර් එකට මෙසේජ් එකක් දාන්න මම විස්තරේ වන්නම්. හරි. මොකද කොහෙද කින්ද මන්ද කියලා හරියටම අහලා මම දරුවට කියන්නම් විස්තරේ. හරි. මේ ප්‍රකාශනය ආයි කියන්න කියලා තියෙනවා. ඒ අතරේ අහගන්න. ප්‍රශ්නවාචී පදයක් නොමැති
අවස්ථාවල හරි ප්‍රශ්නවාචී පදයක් නොමැති අවස්ථාවල if සහ whether යන පද දෙකෙන් එකක් if සහ whether යන පද දෙකෙන් එකක් if සහ whether යන පද දෙකෙන් එකක් යෙදීමෙන් පසුව ප්‍රකාශනය සාමාන්‍ය නීති රීති අනුව වෙනස් කොට සාමාන්‍ය නීති රීති අනුව වෙනස් කොට සාමාන්‍ය නීති රීති අනුව වෙනස් කොට වැකියක ස්වරූපයෙන් ලියනු ලබයි වාක්‍යක විදියට ලියන්න ඕනේ හරි දැන් පුතේ ඔන්න ඔයි මෙන්න මේ සෙන්ටෙන්ස් එක ලියා ගන්න මේකෙදි වෙන්නේ මේකයි අපි කරන්නේ ප්‍රශ්නවාචී පදයක් තියද නැද්ද බැලුවා තියෙනවා නම් මේ විදියට දැම්මා ඒක ඉතුරු ටික සාමාන්‍ය නීති රීති අනුව පරිවර්තනය කරලා කතෘ ඉස්සරහට අරන් වාක්‍ය ලියනවා ඊට පස්සේ ප්‍රශ්නවාචී පදයක් නැත්තම් පුතේ අපි ඒ වෙනකොට if හරි whether හරි දාලා ඉතුරු ටික සාමාන්‍ය නීති රීති අනුව හරවලා ඒකෙන් පස්සේ කතෘ ඉස්සරහට අරන් ඒක සාමාන්‍ය වාක්‍යයක් විදිහට ලියනවා මෙන්න මේක ලියා ගන්න දැන් හරි මෙන්න මේක ලියා ගන්න දැන් හරි ඕක ලියාගෙන ඉවර වෙද්දි පුතේ මම ඔයාලට පෙන්නන්නම් ප්‍රශ්නයක් හරි ඔයාලට සාමාන්‍ය උත්තර ලියා ගන්න ප්‍රශ්නයක් මම දෙන්නම් ඒ නිසා හැමෝම try කරන්න ඍජු කතනෙන් වක්‍ර කතන වාක්‍ය නිර්මාණය කරන්න හරි ඒකෙන් පස්සේ අපි passive voice part එකට යමු හරි ඊට පස්සේ දරුවෙක් අහලා තියෙනවා අලුතෙන් වාක්‍යයක් මෙන්න මේක හරි මම මේක ක්ලියර් කරලා බෝඩ් එකට ගන්නම් මේක තියෙනවා he said හරි he said ඔහු කිව්වා how well she dance හරි පුතේ මේක මාර ලේසි වෙන්නේ එළියේ ඉන්න එක්කෙනා එළියෙන් ඒ විදිහටම ලිව්වා එතකොට මෙතනින් එනවා he said ඔහු කිව්වා ඕක ඒ විදිහටම ආවා හරිද ඊට පස්සේ මේක පුතේ how කියන වචනේ තිබුණට මේක ප්‍රශ්නයක් නෙවෙයි පුතේ හරිද මේක සාමාන්‍ය වාක්‍යයක් මෙයා කියන්නේ how well she dance කොච්චර හොඳ දෑ නටුවා හරි ඕකයි මේකේ අදහස එතකොට මෙතනදී පුතේ how well වල වෙනසක් වෙන්නේ නැහැ හරි she said that ඇය කිව්වා he said that ඇය කිව්වා මෙහෙම inverted comma sign වෙනවා that ආදේශ වෙනවා හරි ඇය කිව්වා මෙහෙම ඒ වෙනකොට that දැම්මා how well ඒ කොටස එහෙමමයි how well she වෙනස් වෙන්නෙත් නෑ she මයි පුතේ මෙන්න dance කියන එක වෙනස් වෙනවා dance කියන්නේ past verb අතීත ක්‍රියාවක් එතකොට අතීත ක්‍රියාවක් අපි මතක් කරනවා tenses changes past verb එකක් තියෙනම් අපි කිව්වේ had එක්ක past participle දාන්න හරිද had කියන ක්‍රියාවත් එක්ක past participle දාන්න එතකොට had මෙතෙන්ට දැම්මා එයත් එක්ක past participle කියන්නේ පුතේ මේකමයි හරිද ed වලින් ඉවර වෙන එක past participle එක ඕකමයි එතකොට උත්තරේ එනවා he said that how well she had danced ඔන්න ඔය විදිහට තමයි ඕක හැදෙන්නේ හරිනේ හරි දැන් ඔයාලට මම සෙන්ටෙන්සස් ටිකක් දාන්නම් බලන්න පුතේ මෙන්න මේ කොටස් ටික හරිද
මෙන්න මේකේ උඩින් තියෙන ප්‍රකාශන ටික පොතේ හරිද මේකට කලින් අපි කතා කරමු වෙන ප්‍රශ්නයක් මේකට කලින් අපි O level මොඩල් පැක් එකක් ගමු හරි ඔන්න ඕක ඔන්න ඔය තියෙන ප්‍රකාශන ටික පොතේ ඍජු කතනෙන් වක්‍ර කතනයට හරවන්න විනාඩි කිහිපයක් දෙන්නම් පොඩි උත්සාහයක් දරන්නකෝ ඔය තියෙන ප්‍රකාශන ටික ඍජු කතනෙන් වක්‍ර කතනයට හරවන්න පොඩි උත්සාහයක් දරන්න මම ඔයාලට පොඩි ටයිම් එකක් දෙන්නම් තමන්ගේ ගාව තියෙන පේපර් එකක ඉක්මනින් පොඩි උත්සාහයක් දරන්නකෝ පොතේ ලියන්නද කියලා අහලා තියෙනවා කමක් නැහැ පොතේ ලියන්න ඉක්මනින් කරනවා නම් පුතේ හොඳයි හරි ඉක්මනට උත්තර ටික දාන්න හරි මේකේ සෙන්ටෙන්සස් කීපයක් අතරේ තව දරුවෙක් වාක්‍යයක් අහලා තියෙනවා මම ඒක මෙහෙමම කියලා දෙන්නම් Mr. Tizera said that ඒක පුතේ Z that කියලා එන්න බෑ ඩිරෙක්ට් එකක් නම් හරි Mr. Tizera said that his lorry broke down on the way කියන එක නෙවෙයි හරි Mr. Tizera said වෙන්න ඕනේ ඒක ඍජු කතනෙන් වක්‍ර කතනට හැරෙව්වට පස්සේ Mr. Tizera said that his lorry had broken down කියලා වෙනස් වෙනවා පුතේ. හරි. Mr. Tizera said that his lorry had broken down. එහෙමයි ඔක හැදෙන්නේ. On the way. ඒ විදිහට හැදෙනවා. හරි.
channel එකේ නම අහලා තියෙනවා පුතේ. channel එක තියෙන්නේ English for Life with කියලා තියෙන්නේ නම එක. English for Life කියලා තමයි යන්නේ. Mr. Tisera Z දාන්නේ නැද්ද? දානවා. Mr. Tisera Z that කියලා එනවා. Mr. Tisera Z that කියලා ඇවිල්ලා ඊට පස්සේ වෙනස එනවා පුතේ. අරකේ ක්‍රියාව විතරක් broke down කියලා තියෙන එක had broken down වෙනවා. හරි. හරි. ඉක්මනින් වෙලා යන නිසා පුතේ 9:50යි. මොකද passive voice part එක අපිට කරන්න වෙන එකක් නැති වෙයි. මේක සාකච්ඡා කරද්දී හැමෝනොතින්. ඒ නිසා අපි ඉක්මනට මේක බලමු. සර් win කියන එක won වෙනවද? ඔව්. win කියලා තිබුණොත් ඒක won වෙනවා. දැන් බලමු පුතේ අපි ඉක්මනින්. මෙන්න මේක අපි සාකච්ඡා කරමු. මේකේ බලන්න පළවෙනි එක I buy a new dress for my concert Z Kamal. ඒක පුතේ වෙනස් වෙන විදිය මේකේ දාලා තියෙනවා I buy. හරි. මම මිලදී ගන්නවා a new dress අලුත් ඇඳුමක් for my concert මගේ concert එකට. එතකොට ඒක හැදලා තියෙනවා Z Kamal. ඒක හදලා තියෙනවා Kamal Z that. I කියන එක පුතේ he වෙනවා. මොකද Kamal කියන්නේ පිරිමි එක්කෙනෙක් නිසා I he වෙනවා. එතකොට he buy කියලා තියෙන පුතේ වර්තමාන ක්‍රියාවක්. මේ වර්තමාන ක්‍රියාව වෙනස් වෙනවා අතීත ක්‍රියාවට. එතකොට he bought වෙනවා a new dress ඒක හැමම තියෙනවා for my concert මගේ concert එකට නෙවෙයි එයා ගන්න එයාගේ concert එකට. එතකොට his concert වෙනවා. ඊළඟ එක බලන්නකෝ. මේකේ තියෙන වාක්‍යයක් ඒ දරුවා අහලා තියෙන්නේ said Mr. Tisera. හරි Mr. Tisera Z. මේක හැදෙන විදිය පුතේ හොඳට බලා ගන්න උත්තර ටික මම ඉක්මනින් දානවා. මේකේ පළවෙනි එක එනවා Mr. Tisera. හරිද? Mr. Tisera said Mr. Tisera කිව්වා that මෙන්න මෙහෙම. හරිද? Mr. Tisera said that my lorry කියලානේ තියෙන්නේ. එතකොට my lorry කියන එක පුතේ his lorry වෙනවා. His lorry broke down. පුතේ broke down කියන්නේ past verb එකක්. අපේ දරුවෝ කල්පනා කරෝතින් past verb එකක් මොකද්ද වෙන්නේ? ඒක පුතේ had එක්ක past participle එනවා. එතකොට lorry had broken down. හරිද? lorry had broken down on the way. එහෙමයි එන්නේ. එනිසා උත්තරේ ඕක. හරි. ඊළඟ වාක්‍ය බැලුවොතින් එහෙම තුන්වෙනි එක තුන්වෙනි වාක්‍යයට අදාළ පිළිතුර අපි බලමු. ඕකේ තියෙනවා we will win our match කියලා. පුතේ ඔතනදී win කියන එක වෙනස් වෙන්නේ නැහැ. හරි කලින් දරුවෙක් අහලා තිබුණා win කියන එකට මොකද වෙන්නේ කියලා. මේකේ තියෙන්නේ will win our match. ඕකෙදි මොකද වෙන්නේ කියලා මම කියන්නම්. හරි බලන්න මේක. Z the players. එතකොට මේකේ වෙලා තියෙන්නේ පුතේ players Z that. players said that. ක්‍රීඩකයෝ කිව්වා මෙන්න මෙහෙම. හරිද? ක්‍රීඩකයෝ කිව්වා මෙන්න මෙහෙම. කොහොමද? we will win our match. පුතේ මේකේ we කියන එක මොකද්ද වෙන්නේ? players කිව්වම ගොඩක්නේ. එතකොට මේකේ we අපි කියන්නේ ක්‍රීඩකයෝ. එතකොට අපි ඕක කාට හරි වාර්තා කරද්දී ඕක they වෙනවා. එතකොට they will අපි කතා කරා පුතේ will කියන එකට මොකද්ද වෙන්නේ? would වෙනවා. එතකොට players said that they would win කියන එක won කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි පුතේ හොඳට අහගන්න. ඉංග්‍රීසි භාෂාවේ model verb එකකට පස්සේ ඉංග්‍රීසි භාෂාවේ model verb එකකට පස්සේ අපි යොදන්නේ ක්‍රියාමූලය විතරයි. හරිද? model verb එකකට පස්සේ යොදන්නේ ක්‍රියාමූලය විතරයි. ඒ නිසා පුතේ players said that they would win කියලාමයි පාවිච්චි කරන්නේ. ඒක කිසි විදියකින් වෙනස් වෙන්නේ නැහැ ඉංග්‍රීසි භාෂාවේ can, could, may, might, should, must, ought to, has to, have to, had to, need to ඔය වගේ model verbs තියෙනවානේ. ඔය model verbs ඔක්කොටම පස්සේ අපි පාවිච්චි කරන්නේ verb root එක. එතකොට players said that they would win their match. our match කියන එක their match වෙනවා. their match. ඊළඟ එක Ruan took our letters to our office. Ruan took our letters to our office. Z teachers. එනිසා පුතේ ඒක හැදෙනවා teachers said that. teachers said that. ගුරුවරු කිව්වා මෙන්න මෙහෙම
රුවන්නේ එතකොට රුවන් කියන එකම අපිට පාවිච්චි කරන්න පුළුවන් පුතේ. එහෙම නැත්නම් he. හරිද? රුවන් took. පුතේ took කියන්නේ ගෙන ගියා. හරි? කියන එක. එතකොට took take කියන්නේ ගන්නවා took ගත්තා කියලා අපිට කියන්නත් පුළුවන්. එතකොට රුවන් took නේ. took කියන්නේ past verb එකක්. past verb එකක් නම් පුතේ had එක taken ආදේශ වෙනවා. Teachers said that Ruwan had taken our letters. මේකේ ගුරුවරු කියන්නේ පුතේ. එතකොට our letters කියලා තියෙන එක teachers said that Ruwan had taken ගුරුවරුන්ගේ ලියුම්නේ. එතකොට මෙතනත් their වෙනවා. Their letters හරි their letters to our office නෙවෙයි to their office. to their office මේකේ වෙනස් වීම ගොඩක් තියෙනවා. to their office. ඊළඟ එක my puppy is showing its love to me. Z ලහිරු. ලහිරු කියන්නේ පුතේ මේක. එතකොට මෙතනින් ආදේශ වෙනවා ලහිරු හරිද? Z that. ලහිරු කිව්වා මෙන්න මෙහෙම my puppy නෙවෙයි. එතකොට his puppy වෙනවා. මොකද ලහිරු කියන්නේ පිරිමි ළමෙක්. එතකොට his puppy හුගේ බල්ලා is showing. පුතේ is කියන්න බෑ. හරිද? is කියන්න බෑ. ඇම්මිස්සා තිබුණොත් ඒක was වෙනවා. එතකොට his puppy was. හරි? puppy කිව්වම එක්කන. එතකොට was. His puppy was showing. His puppy was showing its love. උගේ ආදරය කියන එක වෙනස් වෙන්නේ නැහැ. Its love to me නෙවෙයි. ලහිරු නෙමෙයි එක කියන්නේ. එතකොට to him. ඔහුට ලැබෙන බව කිව්වා. හරි? ඒකයි වෙන්නේ. ඊට පස්සේ අන්තිම එක තියෙනවා පුතේ. හරි? අන්තිම එක තියෙනවා I want my parents to be with me. මට අවශ්‍යයි මගේ දෙමව්පියෝ මම එක්ක ඉන්න. Z බිනාලි. එනිසා අපි මේකේ ආදර්ශ පළවෙනි එක ගන්නවා. බිනාලි Z. බිනාලි කිව්වා. හරිද? බිනාලි කිව්වා I want my parents නේ. එතකොට ඒක අපි වෙනස් කරන්නේ Z that මෙන්න මෙහෙම කිව්වා. She මේකේ තියෙන්නේ පුතේ want. එතකොට wanted වෙනවා. හරි? She wanted her parents. මොකද මේකේ ඇයගේ දෙමව්පියෝනේ. මගේ දෙමව්පියෝ නෙවෙයි. my parents කියලා කියන්නේ මේ බිනාලි. එතකොට බිනාලි ගැන අපි කතා කරද්දී අපිට කියන්න වෙන්නේ ඇයගේ දෙමව්පියෝ. එතකොට her parents හරි? her parents to be with me කියන්නේ ඇයත් එක්ක ඉන්න ඕනේ බව. එතකොට to be with her. ඔන්න ඔය විදිහට තමයි පුතේ ඕකේ වෙනස් වීම ටික වෙන්නේ. බලමු දරුවන්ගේ තියෙන ප්‍රශ්න. players the players sorry ඒකේ පුතේ the කියන එක තියෙන නිසා අපිට the කියන එක ගන්න වෙනවා මෙතන. the players ඒක ගැටලුවක් නැහැ. හරි. the players ඊට පස්සේ their වෙනුවට them ගන්න බැරිද? බෑ පුතේ. their කියලා එන්න ඕනේ තැන් වලට them ගන්න බෑ. මොකද ඒක අපි බැලුවොතින් දරුවන්ට මතකයේ තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ඒවා. හරිද? අපි බලන ඒවා එක්කතකොට මේකෙදී pronouns changes වල subject pronouns වලට subject pronoun එකක් විතරයි. object pronoun වලට object එකක් විතරයි. ඒ නිසා පුතේ ඒක කිසිම විදියකින් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අර ඒ range එක අපි කතා කරා ඒ ඇතුළත වෙනස් වීමක් විතරයි වෙන්න පුළුවන්. them කියන්නේ object pronoun එකක්, their කියන්නේ possessive pronoun එකක්. අයිතිය පෙන්නන එකක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ දරුවන්ගේ ප්‍රශ්න කීපයකට අපි බලමු මොනවද අහලා තියෙන්නේ කියලා. දෙන්නෝ them ගන්න බැරිද බෑ. ඊට පස්සේ විතරයි reply නැත්තේ. පුතේ අනේ reply මගේවට විතරයි reply නැති කියලා message එකක් තියෙනවා. ඒ දරුවා අපහු පොඩ්ඩක් දාන්න. ඊට පස්සේ to be කියන එකේ තේරුම. to be කියන්නේ පුතේ වෙනවා කියන එක. හරි සාමාන්‍යයෙන් වෙන්න කියන එක. එතකොට මෙතනදී my parents I want my parents to be with me මේ කියන්නේ මාත් සමග ඉන්න. හරි to be කියන එකේ අදහස to be with me මාත් සමග ඉන්න අවශ්‍යයි මගේ දෙමව්පියෝ කියලා එන්නේ. ඊට පස්සේ she was එන්නේ නැද්ද? she was එන්නේ නැද්ද? කොයි වාක්‍යයටද කියලා ඒ දරුවා පැහැදිලිව කියලා නැහැ. හරි she was ඕකේ එන එකක් නැහැ පුතේ. කිසිම she was කියලා එන එකක් ඕකේ නැහැ. ඊළඟට v තේරුම මොකක්ද සර්? පුතේ v තේරුම කියන එක මට පැහැදිලි නැහැ. පහේ තේරුම. හරි පහ කියන එකේ තේරුම. ලහිරු said that his puppy was showing its love to me. එයා කියන්නේ මෙහෙමයි him. ලහිරු කියන්නේ මගේ බලු පැටියා උගේ ආදරය පෙන්වමින් ඉන්නවා මට.
හරි ඒකයි ඕකේ අදහස. ලහිරු කිව්වා මගේ බල්ලු පැටියා උගේ ආදරය පෙන්වමින් ඉන්නවා මට. එතකොට ඕක පරිවර්තනයේදී වෙන්නේ පුතේ ලහිරු කිව්වා මෙන්න මෙහෙම ඔහුගේ බල්ලා ආදරය පෙන්වමින් සිටි බව ඔහුට. ඒ විදිහට තමයි වෙනස් වෙන්නේ. ඊළඟට showing කියන එක showed වෙනවද කියලා අහලා තියෙනවා නෑ පුතේ. ing ක්‍රියාපදය අපි වෙනස් වෙනවා කියලා කතා කරේ නෑ. හරි. අන්තිම එකේ B එක මොකක්වත් වෙන්නේ නැද්ද? B කියන එක පුතේ මුකුත් වෙන්නේ නැහැ උතනදී. හරි. to be කියන එක තනි තේරුමක් විදිහට අපි ගන්නෙ. to was with her කියලා අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම සාමාන්‍යයෙන් ওই B කියන ෆෝම් එක වෙනස් වෙන්න ඕනේ තැන් තියෙනවා. හරි. ඔතනදී to be කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඕක කොහොමමයි එන්නේ. මොකද to කියන එකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් ක්‍රියා මූලයම විතරයි. එතකොට to be කියන එක කිසිම වෙනසක් හැදෙන්නේ නැහැ. ඊට පස්සේ ඔක්කොම හරි කියලා තියෙනවා හොඳයි very good ඊට පස්සේ අන්තිම වාක්‍ය B වෙනස් වෙන්නේ නැද්ද වෙනස් වෙන්නේ නැහැ ආයෙ අහලා තියෙන එක so had been එන්නේ past perfect continuous වලද කියලා අහලා තියෙනවා ඔව් past perfect continuous වල had එක past participle past present participle verb එකක් ඒ කියන්නේ ing verb එකක් ආදේශ වෙන්න ඕනේ හරි good මේකේ ඔක්කොම හරි කියලා දරුවෝ කියලා තියෙනවා දැන් මම ඊළඟට දෙන්නම් පුතේ ඔන්න චුට්ටක් අමාරු එකක් හරිද අර questions පරිවර්තනය වෙන්න තියෙන එකක් ඒ නිසා හොඳ දරුවෝ ටික වගේ පොඩි try එකක් දෙන්න මෙන්න මේකට හරි දැන් මෙන්න මේකට try එකක් දෙන්න මම ප්‍රශ්න සහිත එකක් දෙන්නම් ඔන්න ඕක හරි ඔන්න ඕකේ පුතේ ප්‍රශ්න ටිකක් තියෙන්නේ හරි මේ ප්‍රශ්න තියෙන ඒවා හොඳට හිතලා පරිවර්තනය කරන්න පුතේ මේක මම හිතන්නේ ගිය සතියේ කිව්වා එක කීපයක් ගිය සතියේදී මම කතා කරා නමුත් ගිය සතියේ ඒක බලන්න එපා මේ ප්‍රශ්න තියෙන කොටස තනියමම දැන් පරිවර්තනය කරන්න ප්‍රශ්නයක් කොහොමද පරිවර්තනය කරන්න කියන එක ඔළුවට එනවද කියලා බලන්න හරි මං හිතනවා දැන් මේකට වෙලාව ප්‍රමාණවත් කියලා මොකද මේ තියෙන කොටස් ටික සාකච්ඡා කරමු හරි again වෙනස් වෙන්නේ නැද්ද කියලා අහලා තියෙනවා again වෙනස් කරන්න හේතුවක් නැහැ again වෙනස් වෙන්නේ නැහැ again past වෙනවද නැහැ again කියන එක පුතේ එහෙමමයි හරි
පැසිව් කරන්න ඕනේ කියලා අහලා තියෙනවා. ඒක මට තේරෙන්නේ නැහැ කියලා තියෙනවා. මම ඒකට මං හිතියේ නැහැ කියලා තියෙනවා. මම ඒ කොටස කියන්නම්. හෙට උදේද හවසද කියලා අහලා තියෙනවා. ක්ලාස් එකේ උදේ තමයි තියෙන්නේ පුතේ. උදේ 5ට හවස නෙවෙයි. හරි. අපි අංපතේ ඉස්සරහට මේකේ ප්‍රශ්න කීපයක් අපි සාකච්ඡා කරමු. හරි. ඊට පස්සේ තවත් ප්‍රශ්න 10 මාරට පුතේ ඉවරයි. හරි 10 මාරට ඉවරයි. අද පැසිව් වොයිස් කොටස කරනවා. බය වෙන්න එපා. මේ කොටසේ වාක්‍ය කීපයක් බැලුවා. ඊළඟට අපි පැසිව් වොයිස් කොටසට යනවා. අමාරු දෙයක් නෙවෙයි. ඉක්මනින් ඒක මම කතා කරලා ඉවර කරනවා. බලමු. මේකේ පුතේ පළවෙනි ප්‍රශ්නය තියෙනවා will you go again? පළවෙනි එක කරලා තියෙන නිසා මම දෙවෙනි එකේ ඉඳලම යනවා. will you go again? ඔයා ආපහු යනවද කියලා අහලා තියෙනවා. එතකොට පුතේ මෙතනදී බලන්න වෙනස මේකේ will you go again නේ. එතකොට will කියන්නේ ප්‍රශ්නවාචී පදයක්. හරි නෙවෙයි. will කියන්නේ ප්‍රශ්නවාචී පදයක් නෙවෙයි. එතකොට අපි දන්නවා එක්ක if නැත්තම් whether දාන්න වෙනවා. අපිට ඒක දාන්න දෙයක් නැහැ පුතේ. මේකේ තියෙනවා. හරි අපිට ඒක දාන්න දෙයක් නැහැ. මේකේ තියෙනවා. හරිද? එතකොට Subha wanted to know whether කියන වචනය මෙතන තියෙනවා. හරි whether කියන වචනය මෙතන තියෙනවා. ඊට පස්සේ අපිට එතනින් එහා ටික තමයි ගොඩනගන්න තියෙන්නේ. එතකොට පුතේ will කියන එක අපි සාමාන්‍යයෙන් දන්නවා would වෙනවා කියලා. හරි will කියන එක would වෙනවා. ඊට පස්සේ you කියන එක මේ අහන්නේ කාගෙන්ද? මේ අහන්නේ ඔයාගෙන්. හරි මේකේ ප්‍රශ්නේ උඩ දීලා තියෙනවා අහන්නේ කාගෙන්ද කියලා පොඩ්ඩක් ඉන්න. Mohan came to office. Mohan ගෙන් තමයි අහන්නේ. හරි Mohan came to office back after going his village in Suryakanda. සූරියකන්දට ගිහින් ආවට පස්සේ තමයි මේ අහන්නේ Mohan ගෙන් මේ ප්‍රශ්න ටික. His office mates asks many things. එයාගේ යාළුවෝ ඔෆිස් එකේ ගොඩක් දේවල් අහනවා කියලා තමයි තියෙන්නේ. හරි. එතකොට මෙන්න මෙතනදී වෙනස් වීම will you go again? මෙතන you කියන්නේ ඔහුනේ. එතකොට ඔහු ආයි යනවද කියලා තමයි අහන්න උත්සාහ කරන්නේ. එතකොට පුතේ දුවේ මේක වෙනස් වෙනවා. අපි මම මේක සාමාන්‍යයෙන් හැදෙන විදියට ලියලා ඉවර වෙලා අදාළ වෙනස කරන්නම්. දැන් ඔයාලා උත්තර හදාගන්න එපා. will කියන එක පුතේ would බවට වෙනස් වෙනවා. හරි. you කියන එකට මොකද වෙන්නේ? Subha wanted to know whether I බවට වෙනස් වෙනවා. මොකද මේක වාර්තා කරන්නේ තමන්මයි. එතකොට මොහාන්මයි මේක වාර්තා කරන්නේ. එතකොට I go again කියන එක පුතේ හොඳට මතක තියාගන්න. මම දැන් චුට්ටකට කලින් කිව්වා will would shall ඒ වගේ වාක්‍ය ඒ වගේ වචන modal verbs තියෙනවා නම් ඒක කිසි විටකත් වෙනස් කරන්නේ නැහැ. හරි ඒක කිසිම විදියකින් වෙනස් වෙන්නේ නැහැ. ක්‍රියාමූලයමයි. එතකොට go මයි එන්නේ again මයි. හරිද? again කියන එක again මයි. හැබැයි පුතේ අපි ඉගෙන ගත්තා මේ ඉන්න subject එක ඔතන තියන්න බෑ. ඔය subject එක අපි අරගෙන එන්න ඕනේ වාක්‍ය මුලට. හරිද? එතකොට උත්තරේ එනවා Subha wanted to know whether I would go again. මම නැවත යනවද නැද්ද කියන එක බලන්න අවශ්‍ය වුණා කියලා. ඊළඟ එක. Prema said that. මෙන්න ප්‍රේම අහන දේ. You look so happy about your journey. You look so happy about your journey. ඔයාගේ journey එක ගැන ගොඩක් සතුටෙන් වගේ පේනවා කියලා කියනවා. ඒක සාමාන්‍ය වාක්‍යයක්. එතකොට මේක අපිට කිසිම ගැටලුවක් නැතුව පුතේ නිර්මාණය කරන්න පුළුවන්. You look so happy. හරි. Prema said that. You කියන එක මෙතෙන් තියෙන්නේ I. හරි. I looked. හරි. So happy. I looked so happy. මම ගොඩක් සතුටෙන් වගේ පේනවා කියලා කිව්වා. About my journey. About my journey. ඕක තමයි තියෙන දේ. හරි. ඊට පස්සේ මෙතනින් ඊළඟ කොටස නිර්මාණය වෙනවා. සහන් inquired whether. සහන් විමසීමක් කළා whether. මේක පුතේ ප්‍රශ්නයක්. බලන්නකෝ sorry. සහන් අහලා තියෙනවා I can join with you with my family. සහන් අහන්නේ එහෙමයි. එතකොට මේකත් සාමාන්‍ය වාක්‍යයක් පුතේ. සහන් inquired whether I කියන එක he වෙනවා. හරි. he can කියන එක could වෙනවා.
හරි he could join you ඒ join you කියන එක he could join me මාත් සමග එකතු වෙන්න කියලා වෙනස් වෙනවා. ඇයි මේක පොතේ සහන් අහන්නේ තමන්ගෙන් කියලා හිතන්න. එතකොට ඔයා මේක වාර්තා කරද්දී he could join me ඔහුට පුළුවන් ද මාත් සමග එකතු වෙන්න with his family එයාගේ පවුලේ අයත් එක්ක with his family ඔන්න ඔහොමයි ඕක වැටෙන්නේ. හරි ඊළඟට ඕකේ එක ප්‍රශ්න දෙක සාකච්ඡා කරලා අපි ඊළඟ කොටසට යනවා. මේකේ තියෙනවා are you giving us sweets මේක අහනවා Tony questioned whether if hari whether hari දාන්න ඕනේ ඒකේ whether දාලා තියෙනවා are you giving us sweets පුතේ මේකේ are you කියන එක හරි විදියට නම් you I වෙනවනේ. එතකොට මෙතනදී was were තමයි ආදේශ විය යුත්තේ. මොකද ආ කියන එක was were වෙනවා. මම ඒක හැමම හදලා ඉන්නම්. එතකොට දරුවන්ට ලේසි වෙයි. was කියන එක කෙනා ආදේශ වෙනවා මෙතන I කියලා එන නිසා. එතකොට was I giving them us කියන එක them වෙනවා them sweets හරි them sweets එතකොට මෙන්න මෙතනදී පුතේ අපිට was I කියලා කිසි විදියකින් මේක තියන්න බෑ හරිද අපි මේ I කියන එක නා ඉස්සරහට ගන්න එපයි එතකොට පුතේ මෙතෙන්දි වෙනවා I was giving them sweets ඔන්න ඕක තමයි අහපු දේ මෙතන question mark එක නැහැ හරි ඊළඟ කොටසේදී අන and සහ did you bring gifts for us මේක පුතේ එකකවත් ප්‍රශ්නවාචී පද නැහැ ඒ නිසා මෙතෙන්දි weather දාලා තියෙනවා එතකොට මේක වෙනස් වෙන්න ඕනේ විදිය මං ඉස්සරහින් මෙතන හදලින්නම් මේක පුතේ did කියලා තියෙන එක හරි විදියට නම් මේක අතීතයිනේ අතීත නම් පුතේ ප්‍රශ්නය අහන්න ඕනේ had වලින් හරිද had කියලා තමයි ප්‍රශ්නය අහන්න වෙන්නේ එතකොට I you කියන එක I වෙනවා ඒකට හේතුව තමයි පුතේ past verb එකක් තියෙනම් අපි දන්නවා අපි ඉගෙන ගත්තා had තමයි ආදේශ වෙන්න ඕනේ මොකද past tense එක past perfect වෙන එක වෙන්නේ එතකොට did කියලා තියෙන වෙලාවල් වලදී ඒක වෙනස් වෙන්නේ had බවට හරි had done කියලා තමයි වෙනස් වෙන්න ඕනේ මේකදී අපි done ගන්නෙ නැහැ මේක ප්‍රශ්නයක් නිසා හරි මොකද මේක ප්‍රශ්නයකට තමයි යොදලා තියෙන්නේ I bring කියන එක පුතේ සාමාන්‍යයෙන් had කියන එකේදී had එක්ක ක්‍රියාවක් වෙනවා නම් ඒක bring past වෙන්න එපයි ඒක brought වෙනවා හරි ඒක brought වෙනවා gives for us නෙවෙයි for them කියලා තමයි එන්නේ. හැබැයි පුතේ මේක මේ විදියට තියන්න බෑ. මේ I කියන එක කෙනා විස්සරහට ගන්නම වෙනවා. එතකොට මෙතෙන්දී ආදේශ වෙන්නේ I had bought gifts for them. I had bought gifts for them. එනිසා පිළිතුර විදියට මෙන්න මේක මෙතෙන්ට ආදේශය වෙනවා. හරි. උත්තර ටික බලා ගන්නකෝ. චෙක් කරගන්න. weather ආවේ කොහොමද කියලා අහලා තියෙනවා. පුතේ weather කියන එක එන්නේ ප්‍රශ්නවාචී පදයක් නැත්නම් හරිද ප්‍රශ්නවාචී පදයක් නැත්නම් අපි මොකක්ද කරන්නේ එක්ක if නැත්නම් whether ආදේශ කරනවා හරි එක්ක if නැත්නම් whether ආදේශ කරනවා ඒ නිසා පුතේ මේක අපිට සිද්ධ වෙනවා whether කියන එක පාවිච්චි කරන්න හරි මේක අපිට සිද්ධ වෙනවා whether කියන එක පාවිච්චි කරන්න මේකේ had ආවේ කොහොමද කියලා දරුවෙක් අහනවා පුතේ බලන්නකො did මම ඔයාලට කිව්වා past verb එකක් තියෙනම් මොකක් වෙනවා කියලාද කිව්වේ past verb එකක් තියෙනම් had එක්ක past participle එනවා කියලා. එහෙමයිනේ කිව්වේ. එතකොට පුතේ මේ did කියලා කියන්නේ හරිද? මේ did කියලා කියන්නේ past verb එකක්. මේ did කියලා කියන්නේ past verb එකක්. එතකොට මේක ඇත්තටම මෙතන මේක යොදන්නේ පුතේ ප්‍රශ්නයක් අහන්න. ඒ නිසා අපි මේක වෙනස් කරනවා නම් වෙනස් කරන්න ඕනේ had එක්ක හරිද? had එක්ක past participle එක බවට done කියලා. හැබැයි පුතේ මේකේ had done කියන එකෙන් අපිට done කියන එක නා අවශ්‍ය නැහැ. මොකද මේක ක්‍රියාව කරනවා කියන අදහසින් නෙවෙයි මෙතන did තියෙන්නේ කළා කියන අදහසින් නෙවෙයි. එතකොට අපිට මෙයා අවශ්‍ය නැහැ. අපි ගන්නේ had විතරයි. අන්න එහෙමයි මෙතෙන්ට had ආවේ. හරිද? double had කියලා එන්නේ මොන අවස්ථාවලද කියලා අහලා තියෙනවා. පොතේ එතනදී එහෙම නෙවෙයි have had කියලා යම්කිසි වාක්‍යයක තිබුණොතින්. හරිද? have had කියලා යම්කිසි වාක්‍යයක තිබුණොතින් has have කියන එක නා had බවට වෙනස් වෙන නිසා had කියලා එන්න පුළුවන්. හරි? had කියලා එන්න පුළුවන්. ඒකට එන්නේ පොතේ have had කියලා තිබුණොත්. දැන් අපි හිතමු යමක් ලබා ගන්නවා වගේ අදහසකදී he have had ඔහු ලබාගෙන තියෙනවා. ඔහොම තේරුමක් එනවා. he have had කියලා අදහසක් තියෙනවා. ඒ වගේ වෙලාවකදී පුතේ he කියන එක්කෙනා හැමම තියේදී he had කියලා අදහසක් හදාගන්න වෙනවා. ලබාගෙන තිබුණා. හරි? ඔය වගේ අදහස් වලදී
අපිට ඒක එහෙම හදන්න වෙනවා. හරි. 9යි කාලයි. මේකෙ පුතේ ඊළඟ කොටස passive voice part එක. ඉතින් passive voice part එක කරන්න time එකේ ලොකු ගැටලුවක් තියෙනවා. හරි time එකේ ලොකු ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම දරුවන්ට යෝජනා කරනවා අපි තව direct indirect වාක්‍ය කීපයක් බලමු. passive voice අපි ඊළඟ seminar එක දවසට තියාගමු කියලා. හරිද? ඊළඟ seminar එක දවසට අපි passive voice තියාගමු. 4ට weather ආවේ කොහොමද? 4 වෙනි එක. පුතේ ඒකේ බලන්නකෝ 4 මේකේ තියෙන්නේ he could join. මේකේ අහන්නේ ඒක පුතේ weather කියන එක තියෙනවා. මේක ඇත්තටම ප්‍රශ්නෙන්න ඕනේ. මෙතනදි මෙන්න මෙතන mistake එකක් තියෙන්නේ. හරි I can join you with my family නෙවෙයි. මට පුළුවන් එකතු වෙන්න ඔයාගේ පවුලත් එක්ක නෙවෙයි. මෙතන ඇත්තටම තියෙන්න ඕනේ පුතේ can I join. එයා අහන්නේ මට එකතු වෙන්න පුළුවන්ද ඔයාගේ පවුලත් එක්ක කියලා. ඇත්තටම මෙතන තියෙන්න ඕනේ පුතේ ප්‍රශ්නයක්. හරිද? මේක I can නෙවෙයි. ඒක මට ඔයාලට කියන්න බැරි වුණා. මේක හැදෙන්න ඕනේ පුතේ I can නෙවෙයි can I කියලා. හරි. ඒ නිසා මෙතන ඔය තියෙන විදිය වැරදි. ඒ නිසා තමයි ඕක වෙන්නේ. හරි. හරි. අපි යන් තව අභ්‍යාසයකට පුතේ. passive voice ඊළඟ දවසට තියමු. මොකද විනාඩි 15ක වගේ කාලයක් තියෙන්නේ. හරි. මෙන්න මේ වාක්‍ය ටික කරන්නකෝ. Please turn this direct sentence to indirect. හරි. මේ වාක්‍ය කීපයක් අපි බලමු පුතේ. දරුවන්ගේ ප්‍රශ්න කීපයක් තව තියෙනවා. සර් ඉමදුව කොහෙද ක්ලාස් කරන්න කියලා අහලා තියෙනවා. ඉමදුවේ පුතේ බිවර ආයතනයේ තමයි ක්ලාස් එක තියෙන්නේ. ඒ විස්තර මගෙන් අහන්න මං නම්බර් එක දාලා තියෙනවා. ඒ නම්බර් එකට ටෙක්ස්ට් මෙසේජ් එකක් හරි WhatsApp මෙසේජ් එකක් හරි දාන්න. එහෙම නැත්නම් කෝල් එකක් දෙන්න. මං ඒ විස්තර ටික දරුවට දෙන්නම්. හරි. ඊට පස්සේ හරි පුතේ. මේක අපි ඊළඟ ටික බලමු. ඉක්මනින් මේ sentences ටික බලමු. Mr. Deshapriya said that he cleaned his garden. මේක I clean my garden කියන එක ලේසියෙන් ඔයාලට හදන්න පුළුවන්. ඊළඟට students. මේකේ පුතේ උත්තරේ බලන්න. Students said that. ශිෂ්‍යෝ කියනවා මෙන්න මෙහෙම. we කියන එක පුතේ ඒකෙදි මොකද්ද වෙන්නේ? they වෙනවා. මොකද ශිෂ්‍යෝ කිව්වට පස්සේ they කියන එක තමයි ගන්න. එතකොට they wrote කියලා තියෙන්නේ පුතේ.
wrote කියන්නේ අතීත ක්‍රියාවක්. එතකොට එන්නේ had එක්ක past participle. ඒ චුට්ට මතක තියාගන්න තියෙන්නේ පුතේ. එතකොට had එක්ක past participle එනවා කියලා කියන්නේ had written කියලා ආදේශ වෙනවා. Students said that they had written our essays නෙවෙයි their essays. ඊළඟ sentence එක third one. Geeta said that. Geeta කියනවා මෙන්න මෙහෙම my mother will cook food නෙවෙයි මේකෙදි පුතේ ගීතානේ එතකොට එන්නේ her mother will cook නෙවෙයි would cook food ඔන්න ඔය විදියට ඔක වෙනස් වෙනවා ඊළඟ එක someone I eat some toffees මේක කියනවා I eat some toffees someone කියන්නේ එනිසා පුතේ ලේසියට හැදෙනවා someone said that someone කිව්වා මෙන්න මෙහෙම I eat some toffees එතකොට I කියන්නේ පුතේ he මොකද someone නේ මේක කහලා තියෙන්නේ එතකොට he eat කනවා කියලා තියෙනවා එතකොට මේක පුතේ කෑවා වෙනවා ate වෙනවා he ate some toffees හරි he ate some toffees ඊළඟ sentence එක Mr. Nirosh I am drawing a picture එයා කියනවා මම පින්තූරයක් අඳිමින් ඉන්නේ කියලා හරිද එතකොට පුතේ මේ sentence එක වෙනස් වෙනවා Mr. Nirosh said Mr. Nirosh කිව්වා that Mr. Nirosh said that Mr. Nirosh කිව්වා මෙන්න මෙහෙම I am නෙවෙයි එතකොට he වෙනවා I am කියලා තියෙන එක am කියලා තියෙනවා නම් මොකද්ද වෙන්නේ පුතේ am ඉස්සා තියෙන නම් ඒක was වෙනවා එතකොට he was වෙනවා he was drawing he was drawing a picture Mr. Nirosh said that he was drawing a picture සහ අවසාන එක පුතේ අවසාන එක වෙනස් වෙනවා අවසාන එක බලන්න වාක්‍ය Lal and Ravi දෙන්නෙක් ඉන්නවා එතකොට මෙතෙන්දී පුතේ ගන්න වෙන්නේ Lal and Ravi හරි Lal and Ravi said that කියලා තියෙනවා කිව්වා මෙන්න මෙහෙම we have been නෙවෙයි එතකොට we කියන එක මෙතෙන්දී they වෙනවා පුතේ දුවේ they had been have කියන එක had වෙනවා එච්චරයි වෙනස් වෙන්නේ පුතේ මොකද has have had වෙනවා කියලා විතරයි අපි ඉගෙන ගත්තේ අනිත් ඒවා ගැන හිතන්න එපා learning හරි they had been learning science hari Lal and Ravi said that they had been learning science ඔන්න ඔය විදියට තමයි ඔය sentences ටික වෙනස් වෙන්නේ හරි ඊට පස්සේ cook වෙන්නේ නැද්ද හරි මේකේ පුතේ cooked වෙන්නේ නැහැ හේතුව තමයි would හරිද මේකේ cooked වෙන්නේ නැද්ද කියලා අහලා තිනවා cooked වෙන්නේ නැහැ පුතේ මොකද මේකේ තියෙන්නේ පුතේ would කියලා. එතකොට would වලට පස්සේ අපි යොදන ක්‍රියාව අනිවාර්යෙන් ක්‍රියා මූලයක් විය යුතුමයි. හරිද would වලට පස්සේ will වලට පස්සේ shall වලට පස්සේ should වලට පස්සේ ඔන්න ওই ටික හැදෙන්නේ පුතේ ක්‍රියා මූලයත් එක්කමයි. හරි? ඒ ටික හැදෙන්නේ ක්‍රියා මූලයත් එක්කමයි. හරි. එහෙමනම් පුතේ දරුවන්ගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. හරි? ඒ ප්‍රශ්න දැනුත් අහලා තියෙනවා. ඔක්කොම හරි කියලා තියෙනවා. හොඳයි. හරි? ඊට පස්සේ පුතේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. හරි ඔයාලගේ ඔයි දැන් ගොඩක් අය ඉන්ක්වයරිස් කරනවා. හරි ගොඩක් අයගේ ඉන්ක්වයරිස් තියෙනවා. ඒ කියන්නේ ක්ලාසස් ගැන විස්තර අහලා තියෙනවා. ඒ වගේ විස්තර. ඉතින් මේක වීඩියෝ එක ගැන අහලා තියෙනවා. වීඩියෝ එකක් පුතේ කොහොමත් ආපහු මේක රිලීස් කරන්න වෙනවා. මොකද මේ අද මේ වෙලාවෙම අපි එකට වැඩ කරන අපේ ආයතනයේම තව ගුරුවරයෙකුගේ පන්තියක් තියෙනවා. හරි 10 11 පන්තියක් තියෙනවා. ඒකේ වෙලාවල් වල පොඩි ගැටලුවක් ඇති වුණා. ඉතින් එතකොට ඒ දරුවෝ වීඩියෝ එක ඉල්ලලා මෙසේජස් දාලා තියෙනවා ගොඩක්. ඉතින් ඒ නිසා වීඩියෝ එකක් මම ලින්ක් එක දෙන්නම් අවශ්‍යයට මට මෙසේජ් එකක් දාලා ඉල්ලන්න. සහ මෙච්චර වෙලා අපි කතා කරේ පුතේ direct and indirect speech. එතකොට අපි අදින් පාඩම ඉවර කරනවා. ඒ නිසා මේ කොටස සම්පූර්ණයෙන් ඉවරයි. හරි. ඒ නිසා මේකේ පුතේ තියෙන්නේ ඔයාලට ප්‍රැක්ටිස් කරන දෙයක්. ඔයා ආපහු මේ වීඩියෝ එක බලන්න. හරි. ආපහු මේ වීඩියෝ එක බලන්න. බලලා උපරිමයක් ගන්න උත්සාහ කරන්න. හරිද?
එනිසා මේක ආපහු දැන් රිලීස් කරනවා. එතකොට වීඩියෝ එක බලන්න අඩුපාඩු ඔක්කොම හදාගන්න උපරිමයකට එන්න උත්සාහ කරන්න. හරිද? එනිසා මේකේ තියෙන දේවල් ටික මේ ඉගෙන ගත්ත පොයින්ට්ස් ටික පොතේ නැවත නැවත රිමයින්ඩ් කරන්න සහ එක්සර්සයිසස් ටිකක් වැඩිපුර කරන්න. ඔයාලට ගැටලුවක් තියෙන ඕන වෙලාවක නම්බර් එක තියෙනවා. ඒකට මෙසේජ් එකක් දාන්න මේ සෙන්ටෙන්ස් එක කොහොමද හැදෙන්නේ. හරි ඒ නිසා ගැටලුවක් තිබුණොත් ඒක එවන්න. මම එතකොට උත්තරේ ඔයාලට එවන්නම්. හරි. හරි. ඉතින් පොතේ මෙච්චර වෙලාවක් ඔයාලා එකට වැඩේ කරගෙන ගියා. ඉතින් මුලින් හිටපු ප්‍රමාණයට වඩා තරමක් ප්‍රමාණය දැන් වෙද්දි අඩුයි. ඒකට හේතුව තමයි ගොඩක් අය මෙසේජස් මට පර්සනලි එන්නේ. මෙසේජස් දැම්මා වීඩියෝස් ඉල්ලලා විවිධ ගැටලු නිසා. ඉතින් ඒක ගැටලුවක් නෙවෙයි. හරි. ඉතින් කොහොමටත් අපි මේක ඉස්සරහට කරගෙන යනවා මේ විදියටම. අනිවාර්යෙන් පුතේ ඊළඟ සෙමින එක පැසිව් වොයිස්. මොකද ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් ස්පීච් ඉවරයි. අදින් ඊළඟ සෙමින එකේදී අපි පැසිව් වොයිස් කම්ප්ලීට්ලි කතා කරමු. සියලුම පැසිව් වොයිස් කොහොමද ඒ කියන්නේ සෙන්ටෙන්සස් ටික කොහොමද හැදෙන්නේ කියන එක. හරි. එහෙනම් පුතේ අදට අපි සම්මන්ත්‍රණය අවසන් කරනවා. ඒ වගේම මට චූටි දෙයක් ඔයාලගෙන් ඕනේ. මෙච්චර වෙලා හිටපු දරුවෝ විදියට මට ගෲප් එකට ඔයාලගේ හොඳ නරක සහ මේකේ වෙනස් විය යුතු දේවල් ඔයාලට තියෙනවා නම් හරි. ඔයාලට ඊළඟට කෙරෙන්න ඕනේ පාඩමත් එක්ක මොන වගේ පාඩමක්ද ද පැසිව් වොයිස් හොඳයිද වෙන මොන හරි පාඩමක්ද කරන්න ඕනේ. මේ විස්තරත් එක්ක ඔයාලගේ ගෲප් වලට හෝ මට පර්සනලි මොකද ගෲප් සමහර ඒවා බ්ලොක් කරලා තියෙනවා. ඔයාලට මෙසේජ් කරන්න බෑ. එනිසා මගේ නම්බර් එක මේක 0770256 මේ නම්බර් එකට පුතේ WhatsApp කරන්න ඔයාලගේ අදහස් ඔයාලගේ කමෙන්ට් එක ඒ කමෙන්ට් එක පුතේ සෑහෙන වැදගත්. It's very important to me for my progress. මගේ අභිවෘද්ධියට ඒක ගොඩක් වැදගත්. ඒ වගේම ඔයාලගේ වෙනුවෙන් යමක් කරද්දී ඒක සෑහෙන වැදගත්. එහෙනම් අපි මේ වගේම සම්මන්ත්‍රණයකින් මීළඟට මුණ ගැහෙමු. ඔයාලගේ තියෙන ඉන්ක්වයරිස්, ඒ කියන්නේ විමසන්න තියෙන දේවල්, අහන්න තියෙන දේවල් ඔක්කොම මේ නම්බර් එකට දාන්න. මම ඔයාලට උත්තරේ වන්නම්. එහෙනම් thank you very much for your participation and have a nice day. Good night all of you and take care.